මොටම ඇහෙනවා සර්. බැද්දේගම කියන නවකතාව ඔයාලට දැන් මේකේ මම කියන්නේ 2023 ළමයි 22 ළමයි වැඩක් නෑ මෙහෙමයි එහෙම මොකුත් හිතන්න එපා 2023 22 ළමයි ඉන්නවා නම් ඒ ළමයිට මං හිතන්නේ මේ ඒ ළමයිට මේක ඉතින් 21 අයට වඩා වැදගත්. මොකද දැන් මේ ඉඳන් මේ දේවල් ඒ ළමයිගේ කන් වලට යනවා ඒ ළමයිගේ ඇස් වලට යනවා කියන්නේ එතකොට විභාගයේ ලං වෙද්දී ඒ ළමයි කොයි වගේ තැනකට එයිද කියලා 21 ළමයිට තේරෙන්නේ නැති. දැන් සමහර ළමයි මාත් එක්ක කියලා තියෙනවා. ඒ ළමයිට තේරෙන්නේ නැති 23 22 ළමයි කොයි වගේ තැනකට ඒ විද දැන් මේ 21 ළමයි ගොඩක් දුක් වෙනවා. සමහර ළමයි ගොඩක් දුක් වෙනවා. يعني මේ වෙද්දී මේ වගේ ඒ කියන්නේ එයාලට මේ තරම් නොලෙජ් එකක් ලැබිලා නැහැ. ඒක කියලා තියෙනවා. ඉතින් දැන් තමයි විභාගේ බීතිකාව විභාගේ දැනිලා තියෙන්නේ. ඒ හින්දා මම කියන්නේ 22 23 ළමයි ඉන්නවා නම් ඒ ළමයිට ගොඩක් වැදගත්. ඒ වගේම 21 ළමයිට මම දෙනවා පණිවිඩයක් මෙහෙම එකක්. ඔයාලට මම කියනවා ඔයාලා මේ එකේ මම මෙහෙම මට පුළුවන් දවස්වල කරන මේ ක්ලාස් එකේ ඔයාලට ඔයාලා දිගටම මේ මාසේ හරි සම්බන්ධ වෙනවා නම් මම මෙහෙම දෙයක් කියනවා. ඔයා ඉන්නවා නම් B එකේ මෙන්න මෙතන ඉන්නවා නම් ඔයාලා මෙයාට පුළුවන් මේ මට්ටමට යන්න. 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 ඒක මම කිසිම බයක් නැතුව කියනවා. අනිවාර්යෙන්ම ඒ දේ මතක තියාගන්න ඔබ. අද මම බැද්දේගම කතා කරනවා. බැද්දේගම නව කතාව ගැන ගොඩක් ළමයි කිව්වා ව්‍යාකරණ එයාලගේ ඒ කියන්නේ එයාලට අමාරු පාඩම් ගැන. ව්‍යාකරණ වල මම ලබන සතියේ කියන්නේ ලබන සතියේ මම හිතුවා ගොඩාක් ළමයිට අමාරු පාඩම් ටිකක් තියෙනවා. ඒ පාඩම් වල මොනවා හරි කොටස හරි කරන්න ඔය සංධි විභක්ති සමාස ඔය වගේ පාඩම්. එතකොට ඊට පස්සේ දැන් ඔයා හිතන්න විභක්ති සමාස සංධි ඊට පස්සේ රචනාව සාරාංශකරණය මේ පාඩම් ටික පුරුදුනත් පුතා ලකුණු ඔබට 60ක වගේ ලකුණු ප්‍රමාණයක් තියෙනවානේ මේ ටිකට සෙට් වුණා. මේ ටික සෙට් වුණත් ලකුණු 60ක් වගේ තියෙනවා. ඊට පස්සේ සාහිත්‍ය ඔබට මම කරන පාඩම් වලින් අනිවාර්යෙන්ම මැච් එකක් ගහගන්න පුළුවන්. ඒක මට ෂුවර් එකක් තියෙනවා. සාහිත්‍ය දැන් 2022 23 ළමයි ව්‍යාකරණත් ඒ අමාරු පාඩම් දැන් මේ ඉඳන් ඒවා අල්ල ගන්නවා කියන්නේ ඒවට පැස් තියනවා කියන්නේ එයාලට ලොකු ඒක මම දකින්නේ ලොකු වාසනාවක් කියලා. එයා ඔයාලගේ වාසනාවක් ඒක මම දකින්නේ. මම පුතා නවකතාව ගැන කතා කරන්න කලින් මම කියනවා නවකතාව කියන්නේ මොකක්ද කියලා. නවකතාව කියන්නේ මොකක්ද කියලා. නවකතාවක් කියන්නේ නවතම දෙයක්, අලුත් දෙයක්. දැන් මේ කතාව තියෙන්න පුළුවන් පුතේ අපි දැනගෙන ඉන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් එක මූලාශ්‍ර ඇසුරෙන් ලියලා තියෙනවා නවකතා සිංහල සාහිත්‍යයේ මේ නවකතා ඔබ දන්නවා වෙන්න පුළුවන් මේ නවකතාව නෙවෙයි මේ මුල් කතාව. හැබැයි මේක නවකතාවක් විදිහට ජනප්‍රිය වෙන්නේ නවතම නිෂ්පාදනයක්. නවතම වස්තුවක් හින්දා, අලුත් දෙයක් හින්දා. උදාහරණයක් තමයි මනමේ කතාව ඔබ දන්නවා. සිංහබහුව කතාව ඔබ දන්නවා. වෙන මොනවා හරි බුද්ධිල ජාතකය දන්නවා. අපේ අම්මලා තාත්තලා දන්නවා. හැමෝම දන්නවා. හැබැයි බුද්ධිල කාව්‍ය මේ තරම් ජනප්‍රිය උනේ මේක අලුත් නිර්මාණයක් හින්දා. නවකතාව කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. නවකතාව
ඔබ හඳුනා ගන්න ඕන දේ තමයි නවකතාවෙත් ප්‍රබන්ධ කතාවෙත් නාට්‍යයක් ගත්තත් කෙටි කතාව ගත්තත් හැම එකකම තියෙනවා පුතා චරිත නිරූපණයක් අත්දැකීමක් තියෙනවා ජීවන දෘෂ්ටියක් තියෙනවා පසුබිම් වර්ණනා තියෙනවා දැන් මම මේවා කියද්දි තමයි ඔබට හිතන ඇති සමහර අයට හරි මේව නවකතාවේ තියෙනවාද කියලා. ඔව් නවකතාවේ මේ වගේ දේවල් තියෙනවා. භාෂාව සංකේත මේවත් එක තමයි අවස්ථා හා සිද්ධි මේ දේවල් නවකතාවක අන්තර්ගත වෙන්නේ. ඊට පස්සේ මේක මේ අන්තර්ගත වෙන මේ කරුණු කාරණාත් එක්ක ඇයි නවකතාව විශේෂ වෙන්නේ? කෙටි කතාවෙත් තියෙනවනේ මේ දේවල්. නාට්‍යයක් තියෙනවනේ මේ දේවල්. කවියකුණක් තියෙනවනේ මේ දේවල්. ඇයි මේක වෙනස් වෙන්නේ නවකතාවේ? ඒ තමයි වෙනස් වෙන්නේ මේක නවතම විදිහට නිෂ්පාදනය කරලා තියෙනා වගේම ඉඩපරාසය වැඩි මේ දේවල් විකාශනය කරන්න. චරිත නිරූපණය කරන්න ඉඩ ප්‍රස්තාව වැඩි. අවස්ථා හා සිද්ධි නිරූපණය කරන ඉඩ ප්‍රස්තාව වැඩි. ඔහුට කාලේ තියෙන ඕන තරම්. පාඨකයාගේ පැත්තෙන් ගත්තොත් පාඨකයාටත් කාලේ තියෙන ඕන තරම් මේක කියවන්න. අද කියවන්න බැරුණොත් අනිද්දා කියවන්න. හැබැයි නාට්‍ය වගේ සාහිත්‍යයන්ගයක් ගත්තොත් අද පෙන්නන්න නම් අද බලන්න වෙනවා. උඹට කියලා හෙට ආයෙ උඹලා ගෙදරට ගෙනලා නාට්‍ය පෙන්නන්නේ නැහැ. අද පෙන්නුවොත් අද බලන්න වෙනවා. මම ඔබට මෙහෙම කියනවා. නවකතාවේ ප්‍රශ්නයකට මොන වගේ ප්‍රශ්නයක් ඇහුවත් උත්තරයක් ලියද්දී ඔබ ලියන්න ඕන හැඳින්වීමක්. මේ හැඳින්වීමට ඔයා දාගන්න ඕනි නවකතාව ගැන කරපු හොඳ නිර්වචනයක්. මොන හරි නිර්වචනයක්. එක එක විද්වත්තු නවකතාව ගැන එක එක විදිහට නිර්වචන කරලා තියෙනවා. හැබැයි මම තෝරගන්න එක නිර්වචනයක්. ඔබ පුළුවන් නම් ඒක සටහන් කරගන්න. මම කියන්නම් මේක. මෙහෙම ලියා ගන්න පුතේ. මම කියන්නම්. නවකතාව යනු පාඨකයා විසින් නිර්මාණය කරන ලද පාඨකයා නෙවෙයි. නවකතාව යනු කතුවරයා විසින් නිර්මාණය කරන ලද බලන්න හිතුන්නේ නැද්ද මම පාඨකයා කියද්දී ලියන එක පාඨකයාද බං? ලියන එක පාඨකයාද? ඒ වඩා නැසර අනිත් පැත්තෙන් අරු ගහන SMS. පාඨකයා කතුවරයා වඩා නැහැ මට. ඇද්ද බං? නවකතාව යනු කතුවරයා විසින් නිර්මාණය කරන ලද පාඨකයා කාල්පනික සත්‍ය ලෝකේ කරා ගෙන යන වූ නවතම වස්තුවක් වන ආය මුලින්නම් කියන්නකෝ. නවකතාව යනු කතුවරයා විසින් නිර්මාණය කරන ලද පාඨකයා කාල්පනික සත්‍ය ලෝකේ කරා ගෙන යන වූ සෑහෙන තරම් දිග ග්‍රන්ථාරූඪ කරන ලද ගද්‍යමය ආඛ්‍යානයයි. සෑහෙන තරම් දිග ග්‍රන්ථාරූඪ කරන ලද ගද්‍යමය ආඛ්‍යානයයි. මෙහෙම කියන්නේ පුතා G. Lukes මම හිතනවා මම කියපු නිර්වචන ඇතුලේ නවකතාවක තියෙන්න ඕන
හැම ලක්ෂණයක් වගේම තියෙනවා. ඒකයි මම මේ නිර්වචන ඔබට තෝරාගත්තේ. ඔබ විභාගේ ලියද්දී මේක පුළුවන් නම් 3-4 සැරයක් හරි ලියලා මතක තියාගෙන මේ නිර්වචනයේ ඔබේ ප්‍රශ්නෙට උත්තරේ පටන් ගන්න කලින් ලියන්න. ඊට අමතරව තව නිර්වචන තියෙන්න පුළුවන්. හැබැයි මේ නිර්වචනේ ගොඩාක් විභාගයට ගොඩාක් වැදගත් කියලා මට හිතුණා. ඒකයි මම කිව්වේ මේක කිව්වේ G. Lukes කියන සාහිත්‍යදරය. G. Lukes. ඊට පස්සේ මම දෙනවා තව නිර්වචන දෙකක්. තව නිර්වචන දෙකක් දෙනවා නවකතාව හැඳින්වීමට. මම මෙහෙම දෙන්නේ ඇයි දන්නවද? ඔබ හිතනවා ඇති හැඳින්වීමට මේ තරම් නිර්වචන දාන්නේ කොහොමද කියලා. නෑ. හැඳින්වීමට නෙවෙයි. නවකතාව ලියාගෙන යද්දී ඔබට හිතෙනවා නම් බැද්දේගම නවකතාව තුලින් මිනිස් ජීවිතයේ යථාර්ථය මෙන්න මෙහෙම නිරූපණය කරනවා කියලා ඔබට පුළුවන් ඒ වගේ දෙයක් මෙහෙම විචාරේ ලියාගෙන යද්දී අතරින් පතර මෙන්න මේ වගේ සාහිත්‍ය දරයෝ නවකතාව ගැන දැකපු විදිහ ලියන්න. එවිට ඒකෙන් ඔබට අමතරව කියන්නේ අර ඔබෙන් කැපෙන ලකුණු එකතු වෙන තැන නේ. කැපෙන ලකුණු එකතු වෙන තැන ඒවා. මම කියනවා මෙහෙම නිර්වචන දෙකක් ලියා ගන්න. මානව ජීවිතේ විවරණය කරන්නා වූ ගද්‍යමය කල්පිත ආඛ්‍යානයේ නවකතාවයි. මානව ජීවිතේ විවරණය කරන්නා වූ ගද්‍යමය කල්පිත ආඛ්‍යානයේ නවකතාවයි. මෙහෙම කියන්නේ පුතා අර්නස්ට් බේකර්. බේකර්. එන්න මෙයා කියනවා මෙහෙම. ඔබට ਵਿਚාරේ ලියාගෙන යද්දී හිතුනොත් මේකත් ලියා ගන්න. මම මේ කියන එකත් ලියා ගන්නවා. නවකතාව යනු පාඨකයාගේ හද සාරංගයේහි තත් හඬවන කෝදණ්ඩයි. පාඨකයාගේ හද සාරංගයේහි තත් හඬවන කෝදණ්ඩයි. තතක් හඬවන්නේ වීණාව හඬවනකොට දන්නවනේ කෝදණ්ඩ කියලා කියන්නේ ඒකට. මෙතනදී නවකතාව හඬවන්නේ හදවත. පාඨකයාගේ හදවත. අන්න ඒ කෝදණ්ඩලු නවකතාව. එහෙම කියලා තියෙන්නේ ප්‍රංශ ජාතික ස්කැන්ඩල්. ස්කැන්ඩල්. මම කියන්නේ නෑ ඔයාලට මේ නිර්වචන සේරම ඔබේ හැඳින්වීමට ලියන්න කියලා. මම කියන්නේ ඔබ ਵਿਚාරය ලියාගෙන යද්දී ඔයාලට හිතනවා නම් මෙන්න මේ වගේ නිර්වචනයක් මේ වගේ තැනකට දැම්ම නම් හොඳයි කියලා. ඒක ගොඩක් වටිනවා. ඒක ගොඩාක් ලකුණු එකතු වෙන පොයින්ට් එකක් වෙනවා වගේ භාගෙදී. කාගේ හරි චරිතයක අභ්‍යන්තර ස්වરૂපය ඔබ විමසුම කරනවා නම් මෙන්න මෙහෙමයි මේ චරිතය කියලා. ඔයාලට පුළුවන් එතන ලියන්න අර්නස්ට් බේකර් මානවයාගේ හද සාරංගයේහි හඬවන කෝදණ්ඩ නවකතාව. එහෙම කිව්වහම ඔබ විමසුම් කරන දේ වඩාත් අර්ථ ගැන්වෙනවා. විභාග ඔබේ ප්‍රශ්න පත්‍රය බලන එක්කෙනා මේ එතකොට තීරණය කරනවා මට හිතන විදිහට ඔබට අර කපපු ලකුණු එකකට දෙකක්වත් දෙන්න ඕන කියලා. මං වාගේ හිටියනම් එහෙම ඉතින් ඌ කොහොමද කියලා මම දන්නේ නැහැ බා. ඌ සිංහල ගුරුවරයෙක් නම් එහෙම වෙන්න ඕන. තේරුණා? ඔය ඇති නවකතාව හැඳින්වීමට. ඔය හොඳටම ඇති. නවකතාව තේරුම් ගන්න බෑ. මේ නිර්වචන තුන තැන් වල ඔබේ ਵਿਚාරයේ මොන ප්‍රශ්නේ හුවත් දාගෙන වැඩේ ගන්න. එතකොට හරි. බැද්දේගම නවකතාව කියන්න කලින්
මම කියනවා මෙහෙම දෙයක් පුතා. අපේ රටේ සුද්ධ අපේ රට ඉපදුනේ අපේ රට හැදුනේ විජයගෙන්. විජය ඇතුළු පිරිසිදු අපේ රට මෙහෙම හැදුනා කියලා ජනප්‍රවාද එනවා. ඊට පස්සේ අපේ රට යටත් කරගන්නවා ඉස්ලාම පෘතුගීසි. ඊට පස්සේ ලන්දේසි. ඊට පස්සේ ඉංග්‍රීසි. මෙයා යටත් කරගන්නවා. මෙයා යටත් වෙනකොට හරි අපූර්ව දෙයක් වෙනවා. ඒ තමයි උඹලගේ ගමට අලුත් මිනිස්සෙක් ආවම පුතා අලුත් මිනිස්සෙක් ආවම මූට පට්ට තැනක් තියෙනවා. මූට තැනක් දෙනවා කියන්නේ මේ මූ ආරු මේමයි ඌ අරෙන් ආවේ. ඌගේ මේ ඌ පදින්න අරවල් බයික් එකක්. කොහොම කියලා ඌට තැනක් දෙනවා. මේ වගේ අපේ රටේ මිනිස්සු අපේ රටේ සිංහලයෝ ගොඩක් මෙහෙම තැන දුන්නා මේ පිට රටෙන් අපේ රට යටත් කරගත්තේ උන්ට. ඒ කරලා මුන් කරපු දේ අපේ රටේ තිබුණ දේවල් අරන් ගියා. ඔබ දන්නවද? අපේ රටේ තිබුණ පුතා හරි අපූර්ව වටිනා කියන දේවල්. රන් රෙදි මුතු මැණික් අපේ සිංහලයෝ දැකලවත් නැති දේවල් තිබුණා. මේ දේවල් අද අපේ රටෙන් උදුරගෙන ගිහින්. අපේ රටේ තියෙන ඖෂධය අරන් ගිහිල්ලා සුද්දා අපිට සොච්චමක් දීලා ඌ අරන් ගිහිල්ලා ඉවරලා ඌ ලස්සනට පැකට් කරලා මේකක් කරලා වෙලා අපේ රටේ වාගේ 10 ගුණයක් විතර ආදායමක් ඌ උපයනවා. හැබැයි අපේ රටේ ගොන්පාලකුන්ට ඒක තේරෙන්නේ නැහැ. උන් දන්නේ නැහැ මේක වටිනවා කියලා. අපේ රටේ මේක පැකට් කරා නම් අපිටයි මේකේ ආදායම කියලා උන් දන්නේ. උන් ඒක කරන්නේ නැහැ. ඇයි බං එතකොට අර පිට රටින් ඒ දින කොමිස් එක උන්ට යන්නේ නැහැ. උන්ට යන්නේ අපේ ඒ කොමිස් එක යන්නේ නැහැ. ඒ හින්දා උන් ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. අනිත් එක මෙන්න මේ යටත් වෙලා සුද්ධ පුතා ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත කිරීටයක් වෙන අපේ රට 1815 උඩරට යටත් කරගත්තට පස්සේ සම්පූර්ණ සුද්ධගේ පාලනයක් වෙනවා අපේ රට. මෙහෙම වුණාට පස්සේ අපිට කියලා තිබුණු සංස්කෘතිය, අපිට කියලා තිබුණු ආගම දහම, අපිට කියලා තිබුණු සාහිත්‍ය, අපිට කියලා තිබුණු උරුමය මේ හැමදේම අපෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපේ දේ ටික ටික උන් අරන් ගිහිල්ලා උන්ගේ විදිහට අපිට ආපහු වෙන විදිහකට එවන්න පටන් ගත්තා. මේකෙන් නැතුනේ මේ අද අපි ඉන්නේ අපිට අයිති දේවල්. අපි ඒව දැකලවත් නැහැ පුතා. මං අහනවා ඔබලගෙන් මෙහෙම. උඹලා දැකලා තියෙනවද අඩුම තරමේ අද කාලේ ගොවිතැනට ඒ කාලේ පාවිච්චි කරපු උපකරණවත් දැකලා නැහැ මම දන්නේ විදිහට. දන්නෙත් නැහැ. උඹලා දැකලා තියන්නේ අර උදේම ගිහිල්ලා වෙරලා පාන්දර රැයටත් එක්ක කිසි වෙලාවක් නැතුව යකඩ ගොඩක් මැද අපි කන බත්තල වී ඇටේ පුතා ඔහේ යකඩ ගොඩක් මැද පොඩි වෙලා වී කවර වලට යනවා. ටැංකි වගේ පිරලා එනවා. ඒ ඉතින් උඹලට හිතෙන්නේ නැද්ද මේ අපේ කන හාල් කියලා? මෙහෙම මැෂින් අස්සේ මෙහෙම කරලා මේවා එන්නේ. උදේ පාන්දර කුඹරට ගියාම ඉර හඳ දිහා බලාගෙන පුතා අපේ තාත්තලා වැඩ කළේ. මේවට වැඳලා වැඩ පටන් ගත්තා. මානසික කාංශය දැනනකොට කවි කිව්වා. නියරක් උඩ හයියෙන් කකුල තියලා යන්නේ නැහැ පුතා. ඇයි මේ නියර කැඩේ කියලා නෙවෙයි ආ බැඳ ගන්න පුළුවන් කැඩුණා. හැබැයි ඊට වඩා උන්ට දැනුණා කුඹුරට තියෙන ගෞරවය. මහා ගල් පිළිම වලට පත් කරා පුතා අපේ සිංහලෙන්. මහා කඳු දෙබෑ කරලා පාරවල් හැදුවා. මහා ගල් අස්සේ පුතා නිදන් කරා වටිනා කියන දේවල්. අද ඉන්න තාක්ෂණකාරන්ට හිතන්නවත් පුළුවන්ද බං මොන තාක්ෂණෙ තිබ්බා ඒ තාක්ෂණය ගැන. එහෙනම් මම කියනවා බලා කවුරු හරි ඉතිහාසය අමතක කරලා අනාගතය ගැන හිතන්න යනවා නම් ඒ ගොංකම් කරන්න එපා. ඒක පට්ට ගොංකමක්. ඒ විතරක් නෙවෙයි සුද්ධ හින්දා ඔයා හිතන ඇති මේ දේවල් අපිට වැඩක් නැහැ විභාගයට අපිට ඕනේ මෙහෙම දෙයක්. ඔයා මේ දේවල් එක්ක උත්තර ලියන්න නැත්නම් මම ඔයාලට කියනවා ඔයා විභාගෙ ලියන්නත් එපා කියලා. ඔයා මේක දැනගන්නවා. මේ දේ දැනගන්න ඕනේ බැද්දේකමට යන්න කලින්. අපිට මෙහෙම දෙයක් තිබ්බා කියලා. මම අහනවා මං යනවා පුතේ අපේ ගමට කිලෝමීටර් 2ක් විතර එහයින් තියෙනවා පොඩි ගමක්. ඒ ගමේ ගෙවල් 6යි තියෙන්නේ. ගෙවල් 6යි. 100 කෙනෙක් ඉන්නවා. මං අහනවා 100ගෙන්
හොඳ වේද මහත්තයා. වේදකම හොඳට දාන්න. මං අහනවා ඇයි සිය මේ අපරාධනේ මේ කැලේ මේ ගම්මිරිස් වලට එකක් දාන්න තිබුණේ. මේකේ බං වැහි කාලේ විතරයි මේ කුඹර වැඩ කරන්නේ. කුඹර වැඩ කරන්නේ. අර මේ නියම් කාලේ වැඩ කරන්නේ නැහැ. මං අහුව අපරාධේ මේ ගම්මිරිස් ටිකක් හරි කුරුදු හරි මොනවා හරි ටිකක් දාලා තිබ්බනම් දිගට වැඩ මේ ආදායමක් ගන්න. අනේ පුතව සල්ලි ගත්තට වැඩක් නැහැ බං. ඕක අරන් සතියක් දෙකක් යනකොට ඉවරයි. සිය කිව්ව කතාව ලස්සන තියෙන පුතා කොහොමද දන්නවද? උන්ද කියනවා මට සල්ලි මුදල් කොච්චර තිබෙනදත් කමක් නැහැ. ගෙදර මට ඇහැට කනට පේන්න එක වී කවරයක් හරි තියනවා නම් ඒක තමයි වටින්නේ කියන්නේ. ඒකේ තියෙන අර්ථය බලන්න පුතා. මහ ලොකු අර්ථයක් තියෙනවා. සල්ලි මුදල් කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඇහැට කනට පේන එක වී යටයක් හරි ගේ මුල්ලක තියනවා නම් ඒක තමයි ලුන්දට වටින්නේ. මෙන්න මේ අපිට සිංහලයට තිබුණ මෙන්න මේ දර්ශනය තමයි වෙනස් කරේ සුද්දපතේ. සුද්ද වෙනස් කරේ මෙන්න මේ දර්ශනය. බැද්දේගම නවකතාවෙන් නිරූපණය කරන්නේ මෙන්න මේ දර්ශනය. අධිරාජ්‍යවාදයේ හින්දා අධිරාජ්‍යවාදී පාලනයේ හින්දා අපේ රටට අහිමි වුණා මෙන්න මෙහෙම දේවල්. මේකේ තියෙනවා හරිම ලස්සන තැනක්. ඔයා මතක තියාගන්න මේ පොයින්ට් එක හොඳට. ලෙනඩ් වොල්ෆ් සමහර විට ගොඩාක් ගුරුවරු මේ කාරණාව කියලා නැතුව ඇති. කියලාත් නැතුව ඇති කියලාද මම දන්නේ නැහැ. ලෙනඩ් වොල්ෆ් හම්බන්තොටයි යාපනයේ ප්‍රදේශ දෙකේ ඉන්නවා අවසානයේ වූ මහනුවර ප්‍රදේශ මේ හම්බන්තොට ප්‍රදේශය තමයි උප ඒජන්තවරයා විදිහට. ඒ කියන්නේ එයාට තමයි සම්පූර්ණ බලය පැවරෙන්නේ. දැන් ඔය ආණ්ඩුකාරයා ඉන්නේ ඒ වගේ. ඌට පළාත් සභාව තිබ්බත් පළාත් සභාවේ බලය පළාත් සභාව නැත්තම් ඌට තමයි තියෙන සම්පූර්ණ පළාතේ බලය. ඒ වගේ තමයි හම්බන්තොට. මෙයා තමයි හැමදේම විනිශ්චය කරන්නේ. මෙයාට ඕනේ තරම් අධිකරණය පරිපාලන හැම බලයක්ම හිමි වෙන්නේ මෙයාට. වොල්ෆ් කියන්නේ මෙහෙම. ලෙනඩ් වොල්ෆ් සිඩ්නි ලෙනඩ් වොල්ෆ්ගේ වයිෆ් වර්ජිනියා වොල්ෆ්. මෙයාත් දක්ෂ ලේඛිකාවක්. මම ඔයාට හරි අපූර්ව දෙයක් කියන්නේ බැද්දේගම නවකතාව ලියන්න කලින් හම්බන්තොට ඉද්දී ලෙනඩ් වොල්ෆ් අධ්‍යයනය කරනවා සිංහලයාගේ අපේ කියන දේවල් ගැන. ඒ දේවල් අධ්‍යයනය කරනවා. ඔහු යාපනයේත් ඉන්නවා, හම්බන්තොටත් ඉන්නවා. මේ දේවල් හොඳට අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා සිංහලයාගේ තියෙන මේ ඔහුට තියෙන උරුමයන් ටික ඔහු හඳුනා ගන්නවා. හැබැයි ඌට කියන්න බෑ සුද්දට මෙන්ට මෙහෙම කරන්න එපා අපරාධේ. මුන්ගේ ශ්‍රමයේ බලය හූර කන්න එපා කියලා කියන්න විදිහක් නෑ. ඇයි? වොල්ෆ් ඇවිල්ලා උන්ගේ පාලකයෙක්. ඌට කියන්න බෑනේ බං. දැන් මට කියන්න බෑනේ බං මම කොතන හරි ආයතනයක වැඩ කරනවා නම් ඒ ආයතනේ වෙන්නේ අක්‍රමිකතා. ඒකේ කිසි පළක් නැති වැඩ දේවල් වෙන්නේ නම් මාත් ඒකේ වැඩ කරද්දී මට කියන්න බෑනේ. උඹ මේ අපේ ආයතනෙන් ගන්න එපා වැඩක් නැහැ. මෙලොව බලහකට නැති බඩු තියෙන්නේ. එහෙම කියන්න බෑ මට. මට එහෙම කියන්න බැරි මං ආයතනේ වැඩ කරන හින්දා. වොල්ෆ්ට මෙන්න මේ දේ වුණා. ලෙනඩ් වොල්ෆ්ට මෙන්න මේ අසාධාරණය කියන්න විදිහක් උනේ නැහැ. කියන්න විදිහක් තිබුණේ නැහැ පුතා. මෙයාට කියන්න විදිහක් තිබුණ නැති හින්දා මෙයා තමගේ රටට ගිහිල්ලා ලියනවා The Village in the Jungle කියනවා. නවකතාවක්. The Village in the Jungle කියන නවකතාව ලියනවා මෙයා. මෙයා මේ නවකතාව ලියන්නේ අනිත් පැත්තෙන් අපේ රටේ මිනිස්සුන්ට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒ නිසා උඹලා ටිකක් අවදියෙන් ඉඳපල්ලා. අවදියෙන් ඉඳලා මේක තේරුම් අරන් උඹලා මේකට එරෙහි වෙයල්ලා. මේක ඔහුට කියන්න බෑ ප්‍රසිද්ධියේ. ඔහු ලියව නවකතාවක් The Village in the Jungle. The Village in the Jungle කියලා නවකතාවක් ලියනවා. අපේ රටේ ඒ වෙද්දී නවකතාව කලාවක් තිබුණාද? ඔව්. මෙහෙම දෙයක්. මම කිව්වා අනුරාධපුර යුගයේ ඉඳලා මහනුවර යුගයට එනකම් මහනුවර යුගයෙන් පස්සේ මහනුවර යුගයේම අර්ධ කොටසක් වශයෙන් ව්‍යාප්ත වෙනවා මාතර යුගය කියලා. ඊට පස්සේ කොළඹ යුගය. මෙහෙම මේ යුග ව්‍යාප්තියේදී
සුද්ද අපේ රට යටත් කරගන්න කාලේ සාහිත්‍යයෙන් සුද්දට පුළුවන් තරම් ගැහුවා. ඒක ගොඩක් ඉවහල් වුණා අපේ රටේ මිනිස්සුන්ගේ මනස වෙනස් කරන්න ඉවහල් වුණා. නවකතාවත් මෙහෙම. ඒ වෙද්දි තිබුණේ ජාතක කතා, සද්ධර්ම රත්නාවල අලංකාර, ධර්ම ප්‍රදීපිකා, බුත්සරණ, අමාවතුර, දම්සරණ මේ වගේ කවිශේකරය, මේ සිරිත්මල් දම මේ වගේ වටිනා කියන ග්‍රන්ථ තිබුණා. හැබැයි අපිට ඕන වුණා මේ දේවල් වලට වඩා සුද්දට ගහන්න. ඒ ආරම්භයක් විදිහට විවිධ කවියෝ කවි ලියනවා. ඒ වගේම කතා ලියනවා, ප්‍රබන්ධ කතා. මේවා නව කතා විදිහට හඳුන්වන්නේ නැහැ. එකක් මතක තියාගන්න. එකක් ලංකාවේ නවකතාවක් විදිහට නවකතාවක තිබිය යුතු ලක්ෂණ ඇතුළත් නවකතාවක් විදිහට පිළිගන්නේ ගම්පෙරළිය නවකතාව. මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය නවකතාව. ගම්පෙරළිය නවකතාව 1944 මට මතක විදිහට රචනා වෙන්නේ මාටින් වික්‍රමසිංහ සූරීගේ ගම්පෙරළිය. තව එකක් මම කියන්නම්. ගම්පෙරළියේදී අධිරාජ්‍යවාදයේ හින්දා බිහි වෙනවා ධනවාදී පැලැන්තියක්. ධනවාදී පැලැන්තිය පුතා උන්ගේ යකඩ සපත්තු වලට පාගනවා අපිට තිබුණ අර උරුමයන්, සංස්කෘතිය, ආගම ධර්ම මේ හැම දෙයක්ම ගති සිරිත් හැමදේම පාගලා දානවා. මේ පාගද්දී අර නිර්ධන පන්තිය, ඒ කියන්නේ පහළ පැලැන්තියේ එක එක චරිත පුතා නැගී එනවා මෙන්න මේ ක්‍රමයට එරෙහිව. ගම්පෙරළිය යුගාන්තයේ කලි යුගයේ මේ නවකතාවලින් දැන් තියෙන හොඳම යුගය. දැන් බන් නිර්ධනවාදීයුත් නෑ, ධනවාදීයුත්. දැන් ගම නගර කියලා වෙනසකුත් නෑ. ගමෙත් තියෙනවා ධනවාදීයෝ, නගරෙත් තියෙනවා ධනවාදීයෝ. ඒ වගේම නගරෙත් තියෙනවා දුප්පත් මිනිස්සු, ගමෙත් තියෙනවා දුප්පත් මිනිස්සු. මෙහෙම දෙයක් දැන් තියෙන්නේ කලි යුගයේ. බැද්දේගම නවකතාවට ගියොත් මේ නවකතාවේ රචකයා මං කිව්වා ඔයාලට මං දුන්නා හැඳින්වීම, මෙහෙම හැඳින්වීමක් උත්තරයක දාගන්න. රචකයා මං කිව්වා ලෙනාඩ් වුල්ෆ්. මේක පරිවර්තනය කරනවා AP ගුණරත්නය. AP ගුණරත්න The Village in the Jungle කියන එක බැද්දේගම කියලා පරිවර්තනය කරද්දී ඔහු තව එකක් පරිවර්තනය කරනවා දොස්තර ඉස්ප්‍රිටල් ගේ වනසරණ කියන කෘතිය. මේ කෘති දෙකේම වෙන්නේ පුතා ලස්සන කතාවක්. වෙන්නේ මොකද්ද දන්නවද? අධිරාජ්‍යවාදය ඉවසනවා බැරිම තැන අධිරාජ්‍යවාදයට එරෙහිව ගස්සනවා පුතා කොකා. අපිට තිබුණු කොකා. මෙහෙම දෙයක් වෙනවා එක පැත්තකින් හම්බන්තොට. ඒ තමයි සිලිඳු ප්‍රනාන්දු මුදලාලි ඒ වගේම ආරච්චිල ගමේ හිටපු ආරච්චිල මරලා දානවා වෙඩි තියලා. ඒ හම්බන්තොට එහෙම වෙද්දී තවත් පැත්තක අම්පාරේ පදිය තලාව මහවය. මතක තියාගන්න මේ දේවල්. ඔයාට ਵਿਚාරය කරන්න කියලා දෙන්න. මේ දේවල්. අම්පාර තව දෙයක් මට කියන්න ඕනේ. මෙහෙම එකක්. ඔයා බැද්දේගම එකක් මම කියන්නේ 21 ළමයිට. බැද්දේගම එකක්. ප්‍රේමති ජායති ශෝකෝ තව එකක්. ඊට පස්සේ බුද්ධිලේ තව එකක්. මේ ප්‍රශ්න තුන ඔබට මම යෝජනා කරනවා ඔබ දන්නවා දැන් ඔබ ඉන්න තැන මම පාඩම් කරලාද නැද්ද කියලා. ඔයා පාඩම් කරලා මදි වගේ නම් මේ ප්‍රශ්න තුන අනිවාර්යෙන් ලියන්න. ඒක මගේ යෝජනාවක්. මම එහෙම කියන්නේ දන්නවද හේතුව? මේක එක කතාවයිනේ බං.
බැද්දේගම කියන්නේ එක කතාවයි මේක. ආයි බැද්දේගම කියන කතාව ගොඩක් නැහැ. තව නව කතාවක් නැහැ ඔයාලට. බැද්දේගම විතරයි. ප්‍රේමති ජාතිය ෂෝ කියලා නාට්‍ය එකයි තියෙන්නේ. ආයි වෙන නාට්‍යවල නැහැ ඔයාලට උසස් පෙළ. උසස් පෙළ ටිකක් තානුකූල වෙන්න ඕනේ. උත්තර ලියද්දි ටිකක් ගැඹුරින් ලියන්න try කරන්න. එහෙම එකක් තියෙනවා. අනිත් එක ගුත්තිලෙත් තියෙන ගුත්තිල කාව්‍ය කියන්නේ එක කාව්‍යයි. එකයි. ආයේ වෙන මහා කාව්‍යයක්වත් ඛණ්ඩ කාව්‍යයක්වත් ඔයාලට දාලා නැහැ ගුත්තිල කාව්‍ය විතරයි. ඒ හින්දා ඔයා මේ තුන අනිවාර්යෙන් කරන්න. මම එහෙම යෝජනා කරන්නේ නැයි මට එහෙම අයිතියක් නැහැ. ඔබට මෙහෙම කියන්න බෑ. එහෙම අයිතියක් නැහැ මම දන්නවා ඒක. හැබැයි මම කියන්නේ ඔයාගේ පහසුවට. මේ එක කතාව. නව කතාවෙන් යවුවත් බැද්දේ නාට්‍යයෙන් ඇහුවත් බුද්ධිල කාව්‍ය ඇහුවත් සබ්ධර්ම රත්නාවලිය ඇහුවත් ජාතක කතා ඇහුවත් නූතන පද්‍ය ඇහුවත් කෙටි කතා ඇහුවත් එකක් මතක තියාගන්න පුතා මෙහෙම එකක් මතක තියාගන්න මෙහෙම එකක් මොකක්ද දන්නවද ඔය හැම එකකින්ම අහන්නේ මෙහෙම දෙයක් බං මෙහෙම එකක් අහන්නේ එක්ක අත්දැකීම ආශ්‍රයෙන් මේ රචකයාගේ අත්දැකීම ආශ්‍රයෙන් අහනවා එක්ක අහනවා පරමාර්ථය ජීවන දෘෂ්ටි ආශ්‍රයෙන් එක්ක අහනවා භාෂාව ආශ්‍රයෙන් හොඳට මතක තියාගන්න මේක මේ පොයින්ට් එක අත්දැකීම ආශ්‍රයෙන් අහද්දී අහන්න පුළුවන් ඒක පුතා අත්දැකීම රචකයාගේ අත්දැකීම වී ඇත්තේ රචකයාගේ වස්තු විශේෂ වී ඇත්තේ මෙන්න මෙහෙම දෙයක් තමයි මේ රචකයාගේ මේක මේ අනුභූතිය වෙලා ඇත්තේ ඔහු මෙන්න මේ වගේ දේවල් තමයි යොදාගෙන තියෙන්නේ තේමාව වෙලා ඇත්තේ මේ ඔක්කොම එකක් නේ අහන්නේ ඒ අහන්නේ අත්දැකීම ආශ්‍රයෙන් අනිත් එක තමයි ජීවන දෘෂ්ටි ඒක අහන්න පුළුවන් ජීවන දෘෂ්ටිය මම උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම් ප්‍රේමති ජාති ශෝකෝ නාටකයේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පරමාර්ථය වී ඇත්තේ ප්‍රේමයේ ඇති අව්‍යාජත්වය පිළිඹු කිරීමයි निर्दिष्ट प्रेमति जायति शोको नाट्य सुरें विमर्शन किया එතකොට ඔයාලට ඔළුවට එන්න ඕනේ මේ අහන්නේ මුගේ පරමාර්ථය මේ අහන්නේ පරමාර්ථය හැම සාහිත්‍යයකම මේවා තියෙනවානේ ඒක අහන්න පුළුවන් ජීවන දෘෂ්ටි කියන නම දාලා ඒක අහන්න පුළුවන් අරමුණ කියන දේ අහලා එහෙම නැත්නම් අහන්න පුළුවන් මානව ජීවිතයේ මෙන්න මෙහෙම තමයි මෙයා දැකලා තියෙන්නේ දැක්කනම් ජීවන දෘෂ්ටිය රචකයා දකින දේ තමයි දෘෂ්ටිය දකින දෘෂ්ටිය තමයි ජීවන දෘෂ්ටිය රචකයා සමාජයේ දෙහා මිනිස්සු දෙහාට හෙළන දෘෂ්ටිය එහෙම නැත්නම් ඔයා පටල ගන්න එපා ඒක ජීවන දෘෂ්ටිය දෘෂ්ටි කෝණය කියන්නේ එකෙක් දිහා බලන විදිහ ඒක නෙවෙයි ජීවන දෘෂ්ටිය කියන්නේ වෙනස් එකක් ඒක එක පොයින්ට් එකක් අනිත් එක තමයි භාෂාව ගැන අහන්න පුළුවන් මම කියන්නේ මේ නවකතාවල විතරක් නෙවෙයි නූතන පද්‍ය කෙටි කතා ඊට පස්සේ ඔය මේ සද්ධර්ම රත්නාවලේ අලංකාර මේ හැම දෙයකටම වැදගත් වෙන පොයින්ට් එකක් එහෙම නැත්නම් අහන්න පුළුවන් භාෂාව අහන්න පුළුවන් පුතේ එක විදියට රචකයාගේ භාෂාව රචකයාගේ රචනා උපක්‍රම රචකයාගේ රචනා ශෛලිය එහෙම නැත්නම් මොහුගේ කතා කීමේ කුශලතාවය මේ කොහොම එකයි ඒ අහන්නේ අර වගේ රචනා උපක්‍රම ගැන අහන්නේ නෙවෙයි ඔය ටික නිකන් අහන්න විභාගෙට ඔය ටිකෙන් ආයි කොහෙන් අහන්න අවුල මොකක්ද දන්නවද අවුල තියෙන්නේ ඔයාට තේරුම් ගන්න බෑ ප්‍රශ්නේ ඒක හදලා නෑ ඔයාලා ගොඩාක් ළමයිගේ මට දැනුනේ ඒක ඒ නිසා 22 23 ඉන්න ළමයි බලට විභාගෙට මාස 3ක් වගේ තියලා ඒක ස්ථිර කරනවාමයි මම කතා දෙකක් නැතුව ඒක මම කියනවා ස්ථිර කරනවා එහෙමත් එකෙක් ඉතින් පිස්සුම කෙරල් පොරක් හිටියොත් තමයි බා ඒකයි ඉතින් හදන්න බෑනේ කොහමද ළඟ හිටම ඌ හදන්න බෑ අපි යම් කතාවට මම කිව්වා හරි විශේෂ දෙයක් පොයින්ට් එකක් මතක තියාගන්න බැද්දේගම නවකතාව ලේනාඩ් බූර් මෙහෙම ලියද්දී ඒ ගුණරත්නයන් පරිවර්තනය කරද්දී තව එකක් ඔහු පරිවර්තනය කරනවා ඩොක්ටර් ස්ප්‍රිටල් ඔයාලා සිංහලෙන් ලියන්න සිංහලනේ දොස්තර කියලා ලියන්න දොස්තර ස්ප්‍රිටල්
මෙයාගේ වනසරණ වනසරණ කියලා කෘතියක්. බැද්දේගම වෙන මූලික දේ හා මූලික සිද්ධාන්තයමයි මෙන්න මේ වනසරණ කෘතියෙත් වෙන්නේ. ඔයාලට පෙන්නලා දෙන්න පුළුවන් මෙහෙම දෙයක්. මේක විතරක් නෙමෙයි මෙන්න මේ වගේ දේවලුත් වෙලා තියෙනවා. මෙන්න සාක්ෂි. මේ තියෙන සාක්ෂි. අම්පාර පදියතලාව මහාවය ප්‍රදේශයේ නිල්ගල කෝරාල බැද්දේගම මරන්නේ ප්‍රනාන්දු මුදලාලි ආරච්චි දෙන්න. බබේහාමි කියන ආරච්චි දෙන්න මරනවා. හැබැයි මේකේ මරන්නේ වනසරණිකේ මරන්නේ මේකමයි. මේ සිද්ධියමයි. මොකද්ද? මුංගේ අයිතියෙන් දෙන්නේ නැති එකට. අපිට තියෙන භූමිය මේක. මේකේ කොටන්න ඕනේ අපි. මේකේ කොටලා ඒ කොටන හාල් කන්න ඕනේ අපි. මේක අයිති අපිට. මේක හෙල්ලදිව මුතු ඇට. වෙන කාගේවත් මුතු ඇටයක් නෙවෙයි අපි. ඒ හින්දා මෙයක් ලියනවා. මෙන්න මෙයාටත් මේක දැනලා තියෙනවා කියලා හිතන්න පුළුවන් අපිට. ලෙනඩ් වොල්ෆ්ට වගේම මේ අසාධාරණයි. ඔහු ලියනවා වනසරණ කෘතියේ නිල්ගල අම්පාර මහාවය ප්‍රදේශයේ Tamanට එරෙහි වුණ නිල්ගල කෝරාල ඇතුළු 3 දෙනෙක් මරනවා, ඝාතනය කරනවා. කවුද? තිසාහාමි කියන අහිංසක මිනිස්සෙක්. මෙන්න මේ වගේම තමයි සිලිඳු කියන අහිංසක මිනිස්සයා ප්‍රනාන්දු මුදලාලි මෙන්න මේ ආරච්චිය දෙන්න මරන්නේ. මේක තමයි මේ කතාවේ මූලික දේ වෙන්නේ. අධිරාජ්‍යවාදී පාලනයේ මිනිස්සු ම්ලේච්ඡය වුණා පුතා. මෙහෙම කරේ අධිරාජ්‍යවාදී පාලනය. ම්ලේච්ඡය කරේ අහිංසක ශ්‍රී ලාංකිකයෝ. මම ඔයාලට කියන්නම් මෙහෙම දෙයක්. ඔයා සිංහල කරනවා නම් මම කියනවා වැදගත් පොත්. ඒ කියන්නේ මම දැන් ගිය සතියේ කිව්වනේ මම මේ සිංහ බාහු මේ ප්‍රේම මේ විලාසිනීකගේ ප්‍රේමය 21 කිලෝමීටරන් ඒවා කියවන්න ගියා 3 එකවත් පිළිව ගන්න වෙලාවක් නැහැ කියලා දන්නවා. ඔය 22 23 ළමයි ඉන්නවනේ. එයාලා ඔය මම කියන විශේෂ පොත් කියවන්න. අරකිගේ අරුගේ අරකගේ අරකිගේ එක බල හිලව්වයි අර හිලව්වයි මේ හිලව්වයි කියවනට වඩා ඒ වගේ මෙතෙන්ද ගන්න දෙයක් තියෙනවා. ඒකයි. බල බස් එක නැගපල්ලා. බස් එක නැංග ක්ලාස් යනකොට උනම් දැන් වැඩි හරියක් ක්ලාස් යන්නේ බං ආමේ මේ මම අපි දකින්න දේ මං කියන්නේ වැඩි හරියක් මේ ක්ලාස් යන්නේ බං ආමේ රැල්ලට අම්මට ජීවි දැන් 23 උන් පොඩියම ඉන්නේ. උඹන් මේ මොකද හිතන්න එපා මේ සමහර මේ වෙන ටවුන් එකට ගියාම උන් වගේ උන් නෑ වගේ. උන් ඉන්නේ අඩි 500ක් විතර උඩින් ඉන්නේ. ආය වැඩක් නෑ. එන ඩිසයින් එක ගන්නවා. එන සපත්තු ස්ටයිල් එක ගන්නවා. එන රෝච් එක ගන්නවා. වට්ටම රැල්ල මේක රැල්ල ගොන් හරක්. උන්ට කියන්නේ ගොම්බා. උන් ගොන්. ආය කතා දෙක නෑ. එහෙම ඉන්නවනේ. දැන් මෙහෙම කියද්දි සමහරවල් රිදෙනවා පොඩ්ඩක්. ඒ මොකොත් හිතන්න බෑ. ඇත්ත කියන්න බෑ බං. ඇත්ත. සමහර පොඩ්ඩක් රිදෙන අවුලක් නෑ. ඇත්ත කියන්න බෑ. සිංහලනේ. එහෙනම් මං කියන්න ඕනේ දේ කියලා දාන්න. එහෙම වෙන්නේ වෙන මොනවාටවත් නෙවෙයි. රැල්ලට යන්න එපා රැල්ලට. තේරුමක් නැහැ. ඒ ගියාම දැන් ඔය 21 උමුතෝෙන් ඇත්ත තමයි අපි එහෙමනේ අපි දැන් විභාගයට ආයද 23 නේ අපි එහෙම. උඹලත් ඒ කාලේ එහෙම තමයි. දැන් උඹලට තේරලා තියෙන්නේ අයියෝ අපරාධේ මම නෝන්ඩි ගොංකම් කරේනේ කියලා දැන් වැටලා තියෙන්නේ. ඒ නිසා පස්සේ එහෙම වට ගන්න නැතුව දැන් ක්ලාස් යනවා නම් ක්ලාස් කියලා ෂේප් එකේ වැඩේ කරන් ගෙදර වරේ. වැඩ එකක් කාලා ප්‍රේන්ට් එකක් ගහලා පුළුවන් නම් ගෙදර වරේ. පවුනේ බං. බලා අය වැඩ නැහැ. පාඩමට යන්න. ඔය කියන්නේ කිව්වොත් නේද? ඔයාලට උගන්වන්න දෙන්නේ. ඔයාලට මම කියනවා මෙහෙම එකක් කියනවා ඔයාලා ලියා ගන්න මේක අනිවාර්යෙන්. ලෙනඩ් වොල්ෆ් බැද්දේගම නවකතාව ගැන එයාම තමන්ගේ වර්ධනය කියන ලියවිල්ලක මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේක ඔයාලට වැදගත් එක්සෑම් එකට වැදගත් ගොඩක්. මේක ලියා ගන්න ඔයා. මෙහෙම එකක් කියනවා.
ඔහු දකිනවා අපේ ලංකාව අපේ ඉන්න පරගැති සුද්දෝ හූරගෙන කනවා උන්ගේ මෙවුන් හූරගෙන කනවා කියන එක දැක්කා. ඔහු ඒක අවධාරය කරනවා මෙන්න මෙහෙම. මා ඔබගේ දේශයේ ලියා ගන්න පුතා. මා ඔබගේ දේශයේ මම අද මේ අද කියලා දෙන දේවල් වලට අදාළ සටහන් වට දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කියලා දෙන ඒවා ඔයාලට ඔබටත් වැටෙනවා. මම මීට එහා අද සාකච්ඡා කරන මම ටාගට් කරපු තැන් ටිකක් තියෙනවා. ඒ තැන් ටික මම සාකච්ඡා කරනවා. ඒ තැන් වලට අනිත් දේවල් වලින් આવුත් මම සාකච්ඡා කරලා නැහැ නේ බං. උඹලට ඕනේ ඒකනේ. අද මම මේක සාකච්ඡා කරනවානේ. ඒක තමයි මම නෝට් එකේ තියෙන්නේ. ඒකයි වැදගත්. ඔයාලා ගන්න මේක ලියන්නේ මේක කියන්නේ ලෙනාඩ් වුල්ෆ්මයි. මා ඔබගේ දේශයේ සියලු සම්පත් සියල්ල සූරාගෙන මගේ දේශයට ගෙන යාමේ ඔයාට මේක මෙහෙම්ම ලියන්න බෑනේ. මතක තියාගන්න බෑනේ. අමාරුයිනේ. ගොඩක් දිගයි චුට්ටක් දිගයි වගේනේ. එතකොට ඔයා කරන්නේ මොකක්ද දන්නවද? චුට්ටක් ලියලා ටික දින එකද? නෑ ඒක නෙමෙයි. මේ වගේ දෙයකට ඒව කරන්න එපා. මේ වගේ දෙයකට ඔයා ඒකට කරන්න. ඔයාගේ අදහස ලියන්න. මේකෙදී වුල්ෆ් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒක ලියන්න ඔයා. කිසිම වරදක් නෑ. ඔයාගේ අදහස ලියන්න. මෙන්න මෙහෙම දෙයක් අදහස් කරන්නේ වුල්ෆ් කියලා. හයිලයිට් කරලා ලියන්න. මා ඔබගේ දේශයේ සියලු සම්පත් සියල්ල සූරාගෙන මගේ දේශයට ගෙන යාමේ කොටස් කරුවකුව ආවෙමි. මගේ දේශයට ගෙන යාමේ කොටස් කරුවකුව ආවෙමි. එහෙත් මා මෙන්ම ඉංගර් බඳු එහෙත් මා මෙන්ම ඉංගර් බඳු යාල වනෝද්‍යාන පාලකයා ඌ තැනැත්තන්ටද අප මේ සිදු කළේ ශ්‍රේෂ්ඨ දේශයක් ප්‍රාථමික තිරිසන් දේශයක් බවට පත් කිරීම. ශ්‍රේෂ්ඨ දේශයක් ප්‍රාථමික තිරිසන් දේශයක් බවට පත් කිරීමයි. මේ කෘතිය ලියා මා මේ බිමෙන් නික්ම යන්නේ ඒ පිළිබඳව ඇති වූ ගැඹුරු පසුතැවිල්ල සමගිනි. ගැඹුරු පසුතැවිල්ල සමගිනි. 1911 ලෙනාඩ් වුල්ෆ් අපේ රටින් යනවා. මේ යන්නේ ඔහු ලොකු කනස්සල්ලකින්. ඒ මොකද්ද? එයාට අනුදැනුම් දීලා තිබුණේ ඉහළින් අපේ රටේ තියෙන ශ්‍රමය, ධනය, සම්පත් ඌරගෙන වරින් අපේ රටට අරන් වරින් ඔබ ගිහිල්ලා ඔබ පාලකෙක් විතර ගිහිල්ලා අරන් වරින්. හැබැයි ඔහු මෙතනදී දුක් වෙනවා. ඔය ආවේ ඒ පරමාර්ථයෙන්ලු. යන්න වෙන්නේ ගොඩක් දුකින්ලු. ඒ දුක් වෙන්නේ ශ්‍රේෂ්ඨ. එයා පිළිගන්නවා අපිට තිබුණේ ශ්‍රේෂ්ඨ ජාතියක් කියලා. මේ ශ්‍රේෂ්ඨ ජාතිය තිරිසන් පහත්
පහත් තැනකට අපි තමයි දැම්මේ. ඒ ගැන ලොකු කනස්සල්ලකින් ලොකු දුකකින් ඔහු යන්නේ. මේක ගොඩක් වැදගත් වාගේ විභාගයට ලියා ගන්න පුළුවන්. ගොඩක් වැදගත්. 1911 ඔහු යනවා ගිහිල්ලා 1913 The Village in the Jungle කියලා මේ නවකතාව එළි දක්වනවා. ඔහු මේ නවකතාව බාර දෙන්නේ කාට? බලන්න ඉස්සෙල්ලාම ඔහුගේ බිරිඳ වර්ජිනියා වෝල්ෆ්ට. වර්ජිනියා වෝල්ෆ්ට 1911 ඒ වෙද්දී ඔහු නවකතාව ලියනවා. අපේ රටේ ඉඳන් ලියනවා. ඒක ඔහුගේ රටට ගිහිල්ලා එළි දක්වන්නේ 1913. ඊට පස්සේ 68 තමයි පුතා මේක අපේ ලංකාවට බැද්දීකම කියලා පරිවර්තනය කරන්නේ ඒ පේ ගුණරත්නය. මම හිතනවා ඔයාට හොඳ හැඳින්වීමක් කරගන්න පුළුවන් මම මේ කියපු කාරණා ටිකෙන් කියලා ප්‍රශ්නයකට. හරි. හරි. ඊට පස්සේ මම ඔයාලට කියනවා මෙහෙම. අධිරාජ්‍යවාදී පාලනයේ අපේ රටේ තිබුණු ජන සමාජය කොහොමද කියලා. මේක විභාග ප්‍රශ්නයක් විදිහට ඔබට මේ අවධානමක් ඇත්ත. අධිරාජ්‍යවාදී පාලනයේ මෙරට ජන ජීවිතයේ ස්වභාවය කොහොමද ලෙනාඩ් වුල්ෆ් පිළිඹු කරලා තියෙන්නේ? මේකම අහන්න පුළුවන්. අධිරාජ්‍යවාදී පාලනයේ කොහොමද ලෙනාඩ් වුල්ෆ් අපේ රට දැක්කේ? එහෙම නැත්නම් අධිරාජ්‍යවාදී පාලනය මෙරට මිනිසුන්ගේ ජීවිතවලට කොයිතරම් බලපෑවද? එහෙම අහන්නත් පුළුවන්. අපේ රටේ තිබුණු වටිනා දේශයක් අපිට උරුමක තිබුණු වටිනා දේශයක් අධිරාජ්‍යවාදී සමයේ අහිමි වුණා. මෙහෙම අහන්න පුළුවන්. ඔයාට දැන් තේරුණාද මම කියපු එක? බබා ප්‍රශ්නේ අහනවා එක විදිහට එකම අර්ථයක් තියෙන එක. එකම අර්ථයක් තියෙන ප්‍රශ්නේ එක විදිහට අහනවා. මේක තමයි සිංහල භාෂාවේ ස්වභාවය. මෙතන තමයි ඔයා අවබෝධ කරගන්න. ඔයාට සිංහල හොඳට පුළුවන්. විචාරය කරන්න හොඳට පුළුවන්. ඔයාට හොඳට ලියන්න පුළුවන්. හැබැයි එයාට අවබෝධ කරගන්න බැරි නම් ලොස් වැඩක් නැහැ. ඒක තමයි මම කිව්වේ. ඒක තමයි මම කියන්නේ. ඔයා ප්‍රශ්න හොඳට අවබෝධ කරගන්න. මම කියලා දෙනවා. අධිරාජ්‍යවාදී පාලනයේ මෙරට ජන ජීවිතයේ ස්වභාවය කොහොමද? ජන ජීවිතය. එතකොට ඔයාට දැන් ලියන්න පුළුවන්ද මෙරට ජන ජීවිතය මෙන්න මෙහෙම වුණා අධිරාජ්‍යවාදී පාලනයේ? ඒක කියලා තියෙනවා මේ කතාව ලියපු එක. හරිද? තේරුණාද? ලෙනාඩ් වුල්ෆ්ම කියනවා මොනාවත් නෑනේ හැඳින්වීම කරලා දෙවෙනි ජේදේ පටන් ගද්දිම ලියන්න පුළුවන් නේ මේ කාරණේ. පුළුවන් නේ? පුළුවන්. වුල්ෆ්ම කියනවා දැන් ප්‍රශ්නේ මොකක්? අධිරාජ්‍යවාදී පාලනයේ කොහොමද මෙරට ජන ජීවිතය? ඔයාලට තේරුම් ගන්න පුළුවන් එතකොට මම කියපු කතාව. වුල්ෆ්ම කියනවා මේ නව කතාව ලියපු එකම කියනවා බං. මේකම කියනවා මෙන්න මෙහෙම තමයි මේ කාලේ තිබුණේ. කොහොමද? මම මේකෙන් යන්නේ මුන්ට තිබුණු ශ්‍රේෂ්ඨ උරුමයක් තිරිසන් ගානකට දාලා. එතකොට මම මේ ප්‍රශ්නේ උත්තරේ එකකින්ම මේක කියනවනේ. මූ කියනවා ශ්‍රේෂ්ඨ ජාතියක් තිරිසන් ජාතියක් බවට පත් කරලා මේ ගැන දුකින් මං යන්නේ. ලියපු එකම කියනවනේ. එතනම තියෙනවනේ බං. එතනම තියෙනවනේ අධිරාජ්‍යවාදී පාලනයේ මෙරට ජන ජීවිතේ මෙන්න මෙහෙම තිබ්බේ කියලා. තිරිසන් අවධියක තිබ්බේ කියලා. පහත් අවධියක තිබුණේ කියලා. මෙයාම කියනවානේ. තේරුණා? මෙයාම කියනවා. හැඳින්වීමත් හරි. තව ඡේදකුත් හරි වාට. හරිනේ. තව ඡේදකුත් හරි. ඊට පස්සේ මම කියනවා
ඊට පස්සේ මම කියනවා බදු කේස් එක. මේ කාලේ පුතා පාලනයේ හිටියේ සුද්දොන්ට කත් ඇදපෙව. සුද්දොන්ට විශේෂයෙන්ම ආරච්චිල කෝරාල ඔය අප්පුහාමිලා මේ වගේ චරිත තමයි සුද්දොන්ට උන් කියන පදවලට නැටුවේ. සුද්දා ඉතින් ආතල් එකක් ගන්නවා උන්ගේ. ඒ කිව්වේ මූ සුද්දා මේ දේ කරපන් මුට විස්කි ටිකක් දෙනවා. මුට පොඩි සොච්චන් ගානක් දෙනවා. මුට ඉඩ කඩන් ටිකක් ලියලා දෙනවා. ඌ ඒ කරලා අරුට ඒ ඇමදීලා අපේ රටේ තියෙන දේ උදුර ගන්නවා ෂේප් එකේ. අරු දන්නේ. ඌ සුද්දානේ විස්කි දෙනවනේ. අරක දුන්නා මේක දුන්නා. අපේ දේවල් එහෙම්ම දුන්නා අනිත් පැත්තට. මෙන්න මෙහෙම ආරච්චිල කෝරාල වගේ චරිත අපේ රට විනාශ කරා ඒ කාලේ අධිරාජ්‍යවාදී පාලනය විනාශ කළා. ඒ විනාශ කරේ කොහොමද කිව්වොත් සිරිත් විරිත් කුචි කර්මාන්තේ වාරි කර්මාන්තේ ගොවිතැන් ඊට පස්සේ ආගම දහම අපිට තිබුණ උරුමය ඉතිහාසය මේ හැම දෙයක්ම විනාශ වුණා. සුද්දා උදුරලා ගත්තා, ඌරලා ගත්තා. ශ්‍රමය, ධනය අපේ හැමදේම. මූ කොච්චර අවලන්ද කිව්වොත් ඒ කාලේ පුතා මේක අහපන්කෝ. ඒ කාලේ මේ ආරච්චිලා කියන එක කොච්චර වැඩක් නැති චරිතයක්ද කියලා කිව්වොත් මූට ගමේ ඉන්න හිතන ගෑණි මූ ගන්නවා. මූට හිතුනොත් අද ලෙන්චිනා. අද ඇවිල්ලා සොපියා. අද ඇවිල්ලා හිතුනොත් මේ මොකා හරි සීතා මොකා හරි කමන්නේ මූට හිතන ගෑණි ගන්නවා. ඒ තරම් ජරා බලයක් මූට තිබ්බේ. ජරා බලයක්. මූ ජරා බලයක් කියන්නේ මේ තිරිසන් ගති. මේ තිරිසන් ගති උරුමුනේ කොහෙන්? අධිරාජ්‍යවාදී පාලනයේ මේ තිරිසන් ගති අපිට තිබුණ හොඳ සංස්කෘතියක් තිබුණා. ඔයාට මතක් වෙන ඇති වාට හිතන ඇති කොයිතරම් ලස්සනට අර පහුවන යුගවල වල අපේ සාහිත්‍යයක් තිබුණාද? ලස්සන කවි පන්ති ලියුණාද? කොයිතරම් ලියුණාද? කොයිතරම් අගනා ධර්ම ග්‍රන්ථ තිබුණාද? ඒ සාහිත්‍ය පැත්තේ. ඊට පස්සේ කැටයම් මූර්ති චිත්‍ර කලාව පැත්තෙන් ගත්තා. තාක්ෂණය පැත්තෙන් වාරි තාක්ෂණය වැව් කර්මාන්තය පුතේ මේවා අගනා දේවල් ඔයා දන්නවද? වැවක් හදන්න කොයිතරම් වෙහෙසක් මිනිස්සුන්ගේ ශ්‍රමයේ වැවක් හැදුවේ. ඇත්තු දාලා වැව් බැම්ම පෑගිවි. වැවකට අඩුම තරමේ කිව්වොත් කෙල ගහන්නවත් දුන්නේ නැහැ ඒ කාලේ. ඒ තරම් ගෞරවයක් තිබව වැවට. දේවත්වයෙන් සැලකුවා. අපේ සිංහලයා දේවත්වයෙන් සැලකුවා. අපිට බත දෙන්නේ වැවේ වතුරවලින්. අපිට කන්න දෙන්නේ වැවේ වතුරවලින්. ඕම් දේවත්වයෙන් සැලකුවා. ඒකයි පුතේ දවසක් කාල බමුණා අනුරාධපුරේ කලාවැව කඩාගෙන යද්දී ජීවිතේ බිලිදුන්නේ හිතා. ඔහු ගිහිල්ලා වැව කඩන් යනකොට පහත් බිම් යට වෙයි. මිනිස්සු මැරෙයි කියලා වැවේ වතුර යන තැන ඔහු හිටියා වැහිලා. වතුර යන්න නොදී එළි වෙනකන් ඉඳලා මැරුණා. මේ අපේ සංස්කෘතිය. අයියෝ මගේ වැව බිඳුනට දෙයියෝවත් නැද්ද මෙරට හයියෙන් හඬ තලා එවිට පැන නැසුණයි එකඩවිලට කඩවර පැනලා නැසුනට කඩවර නම් එදා ඔබට වැඩියෙන් බලගත්තු දෙවියෙක් ඇත්තේදාස් අද මෙසිරි ළඟට. මේ ඔහු ගැන මේව මතක් කරගන්න වලියද්දී මතක් කරගන්න. මේ දේවල් සටහනක් කරගෙන නැහැ නුවාට. දැන් මම මේ කියපු දේවල් සටහනක් දුන්නා නම් කොච්චරද බං? ඒක කරන්න බෑ. ඒක තේරුම් ගන්න. ඔයා ඔළුවට දාගන්න. ඔයාට මේක වැදගත්. දාගන්න පොඩි හිතාරි. මෙන්න මේ කරුණ මම ලියන විභාගෙදී.
එහෙම දාගන්න. ඒ අපේ වාරි තාක්ෂණයේ පැත්තේ. හිතන්න. දළදා මාලිගාව වගේ ඓතිහාසික විහෙර විහාරවල තිබුණු පෙරහැර මංගල්‍යවල, කාර්තික මංගල්‍යවල, අලුත්සහල් මංගල්‍යවල, ශ්‍රීමා බෝධි ආශ්‍රිතව තිබුණු පින්කම් මේ දේවල් ආගම දහම එක පැත්තකින් අහිමි වෙනවා අපිට. මේ පාලනේ හින්දා අහිමි වෙනවා. තව පැත්තකින් පුතා මේවා දිහා බලන් ඉන්න බැරි තැන හරි අපූර්ව දෙයක් කියවනවා ඇස්මහින්ද හාමුදුරුවෝ. ඔය අනිවාර්යෙන් මේක ලියන්න ඕනේ මේ නව කතාව ਵਿਚාරය කරද්දී. මේ කවිය නම් අනිවාර්යෙන්ම ලියන්න. ඒක දන්නවා. ඔය දන්නවා ඒ කවිය. ඒ වුණත් ලියන්න මතක තියාගන්න මේ කවිය ලියන්න ඕනේ කියලා. හාමුදුරුවෝ අහනවා කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ උස්නේ දහස පිණිස සටනට සැරසෙන්නේ. හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහළුනේ. ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහළුනේ. සිංහලයිනේ නැගිටිව් බුද්ධ ගයාව බේරගන්න. අනගාരിക ධර්මපාලතුමා මෙහෙම කියනවා. මේ දේවල් ඔයාට මතක් වෙනවා වගේ විචාරය ලියන්ති. ඔයාට මේ පාඩමේ එතකොට අමාරු ඒ කියන්නේ ලියා ගන්න ටිකක් නොතේරෙයි භාෂාව ගැන ප්‍රශ්නේ. ඒකට අදාළ සටහනක් මම දෙන්නම්. ඒකට ඔයාට මම අවශ්‍ය PDF ටික දෙන්නම්. එක ගැටලුවක් කරගන්න එපා. දෙන්නම්. ඉන්හා මේ කියලා දෙන දේවල් පුතා PDF එකට දෙන්න බෑ. ඒ ඔයා මෙතෙන් දා ගන්න දේවල්. ඒකයි මම කිව්වේ ක්ලාස් කට් කරගන්න එක අපරාධයක් කියලා. අපරාධයක්. ඔයා හිතන ඇති රිපෝට් එක දෙනවා රිපෝට් එකකින් ගා ගන්න වැඩේ කියලා. ඒ අනිත් ගුණ. රිපෝට් එකක් බලපන්. ඉතින් මේකට ආවත් මොකද? අපත යනවද? ඒ අනිත් ගුණ. හරි. හරි. මං කිව්වා එහෙම දෙයක්. අධිරාජ්‍යවාදයේ මෙන්න මෙහෙම දේවල් වුණා කියලා. මෙහෙම දේවල් වුණා. අහන්නේ අධිරාජ්‍යවාදී පාලනය මෙරට ජන ජීවිතය ගැනනේ. ඔව්. ඒක ලියන්න ඕනේ අපි බැද්දේක මාස්ටර්යන්නේ. ඒකට අවටින් මෙන්න මේ වගේ දේවල් එකතු වෙන්න ඕනේ කියලා. ඒකයි මම මේ වගේ වටේ එක දේවල් කිව්වේ. ඒ වගේ වැරද්දක් තියනවද නැහැ. වැරද්දක් නැහැ. ඒවා වැදගත් කරුණු. ඒවා වැදගත් කරුණු. ඔයා ලියා ගන්න පොයින්ට් එකක් විදිහට කරුණක් විදිහට ලියා ගන්න අස්වැන්නෙන් කොටසක් ලබා දෙන්න මේක ඔයාගේ භාෂාවෙන් ලියා ගන්න අස්වැන්නෙන් කොටසක් දෙන්න උනානේ පුතා. බැද්දේකම නවකතාවේ අපිට කියනවා අපේ අස්වැන්නෙන් භාගයක් දෙන්න උනා කාටද? කාටද දෙන්න ඕනේ? අස්වැන්නෙන් භාගයක් දෙන්න උනා. පාලකයන්ට දෙන්න උනා අස්වැන්නෙන් භාගයක්ම. අස්වැන්නෙන් භාගයෙන්ම දෙන්න උනා. අධිරාජ්‍යවාදී පාලනය සමග මෙන්න මෙහෙම දෙයක් වුණා අපේ රටේ. ඒක අභාග්‍යයක් අපිට. මෙහෙම තත්ත්වයක් තිබුණේ. අස්වැන්න කපා ඇමරිකාගත් පසු ඔයාට මේක දිගටම ලියා ගන්න බෑ වගේ නම් දිගටම ලියා ගන්න අවුල් වගේ නම් චුට්ටක් ලියා ගන්න. එතකොට ඔයා උදාහරණ දන්නවනේ. උදාහරණ දන්නවා. පොත තියෙනවනේ බැද්දේ ගන්න. නැති එකක් ඉන්නවනම් කියපන් මට. නැති එකක් ඉන්නවනම් කියපන් මම මේ ටික ෆොටෝ එකක් ගහලා හරි දානවා. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. මගේ නම්බර් එක තියෙනවා. අනේ සර් මට මේ අර එදා කියලා දුන්න එකේ මේ මුද්‍රත ටික මේ පොයින්ට් ටික එවන්නකෝ කියලා කියනවා. එතකොට මම එවනවා. පොත බොහෝ විට තියෙන්න ඕනේ හැම එකකම. නැත්තම් වැඩක් නැහැ මොකද සතර නෙවෙයි ලියන්නේ. ඒකට උදාහරණයක් දාගන්න අස්වැන්න කපා ඇමරිකාගත් පසු මාස කිහිපයක් ගතවන තුරු ටික් ටිකක් තියාගන්න ඉතුරු ටික ලියා ගන්න. තව කරුණක් විදිහට දාගන්න, තව කාරණයක් විදිහට දාගන්න. මෙරට වාරි පද්ධතිය අක්‍රිය කිරීම. අපේ රටේ වාරි පද්ධතිය අක්‍රිය කරනවා. මේක ලොකු පහරක්. එතකොට තමයි බැද්දේගම නවකතාවේ වට කියන ලස්සනට අපිට වගා කරන්න වෙන්නේ වැහි කාලයට විතරයි ගොවිතැන් කරන්න වෙන්නේ. වැහි කාලයට විතරයි.
අනික් කාලවලට වගා කරන්න වෙන්නේ නැහැ පුතේ. එහෙම වෙන්නේ නැත්තේ ඇයි? මෙන්න මේ මෙරට වාරි පද්ධතිය අක්‍රිය කරා. කවුද? ජෝන් ඩොයිලි කියන පාලකයා. ජෝන් ඩොයිලි අපේ රටේ තිබුණ වාරි පද්ධතිය අක්‍රිය කරලා දැම්මා. ඒකෙන් කොච්චර දේවල් අහිමි වුණාද? ගොවිතැන කරන්න බෑ. වතුර බොන්න ඒ වතුර අර වැහි වතුර වැව්වල තිබිලා ඒවා බීලා මිනිස්සු ලෙඩ වුණා, මැරුණා, දරුවෝ මැරුණා. මේ අපේ රටේ පරම්පරාව අරන් යන හිටියේ දරුවෝ මැරුණා. ඒකයි අපේ රට බැද්දීගමක් වුණේ. බැද්දීගම කියන හම්බන්තොට ප්‍රදේශයේ එක ප්‍රදේශයක් දැකලා ලෙනාඩ් ගෝෆ් ලියපු දේ. ඔයා හිතනවාද එහෙම දේ තිබ්බේ හම්බන්තොට විතරයි කියලා? නෑ. සමස්ත ලංකාවේ මේ යථාර්ථය තිබ්බේ. සමස්ත අපේ රට මෙන්න මේ යථාර්ථය තිබ්බේ. සුද්ධ අපේ කියන දේවල් හූරගෙන කෑවා. මේ යථාර්ථය තිබුණේ. අනිත් එක ඒකෙන් අහිමි වුණ දේවල් තමයි වාරි පද්ධතිය අහිමි වුණා කියන්නේ පුතා ගොවිතැන නෑ. තමන්ගේ වෘත්තිය උනේ අපේ රටේ මිනිස්සුන්ගේ වෘත්තිය උනේ ගොවිතැන. ඔවුන් කෑවේ ගොවිතැන් කරගෙන. දැන් වගේ ගාමට එක දේවල් තිබුණේ නෑ. මේ දේවල් වලින් ජීවත් වෙනවා. ඒ නිසා කොයිතරම් දේවල් මෙන්න මේ වාරි පද්ධතිය අහිමි කරාගෙන අපේ රටට අහිමි වුණාද? එක පැත්තකින් සිරිත්තරේ වැව ආශ්‍රිතව තිබුණ පූජා කර්මයක්. වැවට පුතා වැව ආශ්‍රිතව තිබුණ එක පූජාවන් අපේ මිනිස්සුන්ගේ. දේවත්වයෙන් සැලකුවා. මේ සංස්කෘතිය මේ දේවල් අහිමි වුණා. එක පැත්තකින් ඒක ලොකු දෙයක්, ලොකු පොයින්ට් එකක් අධිරාජ්‍යවාදී කරපු ලොකු නරුම වැඩක්. තව පොයින්ට් එකක් ලියා ගන්න. ආරච්චිල කෝරාල වැනි සමාජයේ ඉහළ චරිත නිර්ධන කියන්නේ මේ පහළ පැලැන්තිය පාගල දැම්මා. ඔවුන්ගේ ශ්‍රමය ධනය හැමදේම හූරගෙන මෙන්න මේක තමයි. මම කියන්නම්. ඒකට හරිය ලස්සන දෙයක් පුතේ. ඔයාලා දැකලා ඇති ඔය ඩ්‍රාමා කරන උන් දන්නවා, නටු කරන පොඩ්ඩක් දන්නවා. කෝලම් නාට්‍ය මතක් වෙනවා. කෝලම් නාට්‍ය හරි ලස්සනට උපහාසය කරනවා. කෝලම් නාටකය කියන්නේ සමාජයේ විරෝධාකල්පය පෙන්වන නාට්‍යයක්. කෝලම් නාට්‍ය. ඒ කිව්වේ එක දේවල් විවේචනය කරපු තැනක් කෝලම් රංගභූමිය. මේක එහෙම දෙයක් කරා. ඔයාලට මතක් වෙන්න ඕනේ කෝලම් නාට්‍ය ගැන චුට්ටක් ලියන්න. අධිරාජ්‍යවාදයට එරෙහිව හොඳටම ගහන තැනක් කෝලම් නාට්‍ය. ආරච්චි කෝලම්, ඔය ජසලෙන්චින කෝලම් මේ දේවල් වලින්. ඔය අප්පුහාමි වගේ අප්පුහාමි කියන්නේ සමාජයේ ඒ කාලේ ඉහෙලින් සලකපු අන්න මේකට බන් ලෙන්චිනා මේ ලෙන්චිනා ගහනවා බන් මේකට මේ මුත්‍රා කරලා ගහනවා ඉලපත්තට. කොච්චර වැඩක් නැහැ. කොච්චර නෝට්ටේද බලන්න. අර ඉහෙල පැරිත අප්පුහාමි වගේ චරිතයක්. මේ ගම්පියසේ හේනේ මාමලා කොච්චර හිටියත් මං වගේ වෙන නැත. අර අප්පුහාමිලා මට සල්ලි නොදුන්නොත් බොන්නේ බෙරෙදි ටික තැබෑ රුමේ තියා. ඒ අනබෙර. ඔව් අනබෙර. පුතා කොලම් නට්ටි ගැන ඕනනම් කියලා දෙන්න. හොඳට. අනබෙර කෝලෙමෙත් මේ දේවල් වෙනවා. අනබෙර කෝලෙමෙත් ඔව් අනබෙර කෝලෙමෙත් වෙනවා. සමාජ විරෝධාකල්පය. හොඳම උදාහරණේ ආරච්චි කෝලම. ආරච්චියා මේකට අකුරු වරදිනවා. බැද්දේගම නවකතාවෙත් එහෙම. බැද්දේගම නවකතාවෙත් මූ ගිහිල්ලා මූ ඇවිල්ලා අර පන්සලක නැවතිලා තමයි ඉගෙන ගත්තේ. මේක නැත්තම් අකුරු දන්නේ නැහැ. ඒ බැද්දේගම කියන ගමේ අකුරු කියවන්න ලියන්න පුළුවන් හිටපු එකම එක තමයි ආරච්චි බබුන් කියන. මේ දෙන්න විතරයි. ඒකත් අර පන්සලක අතරමං වෙලා නවතිලා හිටපු හින්දා. නැත්තම් ඒකත් නැහැ. ඉතින් ඌට ආරච්චි පට්ටම දුන්නේ කොහොම ඒ හින්දා. යන්තම් ලියා ගන්න පුළුවන් කොට හිටියේ ආරච්චියා. ඒ හින්දා තමයි ඒකට දුන්නේ ආරච්චිකම්. ඔබ හිතපන් එතකොට නිල තල දුන්න විදිය මේක කොච්චර අසාධාරණයිද? අර හොඳ මන්ත්‍ර තන්ත්‍ර එක විදියට දන්න කොච්චර ශ්‍රේෂ්ඨ මිනිස්සු හිටියද අපේ රටේ. මෙවුන් ඉද්දින් තමයි
අර වගේ ගෝතේ උන්ට දුන්නේ. මම අර කිව්වේ බං මේක දවල් මේ හොඳ දේවල් මේව හොයපල්ලා ඉතිහාසය ගැන හොයපල්ලා එන ආසන වෙයි කියලා ගන්න. මූ ගෙදරකට ගියාම ගෙදර ගියාම ගෙදර මේ මූ ගියොත් අනිවාර්යෙන් කඩුල්ල ඇරලා තිබ්බත් මූ රෙද්දක් මූගේ තුවාය ඌ අනිවාර්යෙන් දාගෙන යන්නේ තුවාය දාගෙන බස්තම ගහගෙන එහෙම තමයි යන්නේ. ඒ කියන්නේ මූගේ තුවාය අනිවාර්යෙන් දොරේ එල්ලනවා. ඒ එල්ලුවොත් ඒ ගෙදරට ආයෙක එක්ක අනිවාර්යෙන් දන්නවා ආරච්චි වැඩක්. ඒක තමයි ඒ කාලේ හැටි බං. ඒ කාලේ හැටි ආරච්චියා ඌ අර ලේන්සුව තියලා දොරේ තිබ්බා කියන්නේ ආයෙ කවුරුත් කඩුල්ල ළඟටවත් එන්නේ නැහැ. කඩුල්ල දිහා බැලුවා ආරච්චි. අනිත් එක තමයි මේක ඒ වදේට කරන්නේ ආරච්චියා ඒ වදේට කරන්නේ මොකක්ද? ගෙදර ඉන්න කාට කියනවා මේ වරින් මේ හොඳට ඩ්‍රාමා කරන්න එපා. හොඳට නගපන්. මේක මේ ගෙදර කාට කියනවා මේ අන්න අර අහවල් තැන තියෙනවා තැඹිලි වල කඩනවනේ. එක්ක මේ අනේ ඊට මන්න අතනින් රහ ටිකක් කරවන්නේ අතන රහ වැඩක් නැහැ. අන්න අතනින් කරවන්නේ. හැබැයි මේක කියන්නේ මේ කොතන 70ක්ම දෙකක් විතර එහා ඉඳලා කියන්නේ. ඒක ආරච්චි කියන දේ කරන්නේ නෑනේ. ආරච්චිනේ. ඉතින් අරුත් යනවා. මේකයි මේ එච්චර දුර යවන්නේ තැඹිලි ගමේ තියෙනවා ගෙවල් ළඟ. හැබැයි අර දුර යවන්නේ දුර යවන මූට තැඹිලි බොනවට වැඩි වැඩක් තියෙනවනේ බා. ඒකයි. මේ වගේ තිරිසන් මේ වගේ ජනා ක්‍රමයක් තිබ්බ ආද රාජ්‍යවාදී පාලනය. මේව ලියපල්ලා. අපි වැරදි කියන්නේ. අර ගෝලන් නාට්‍යයේ පෙන්නන මේ මේකට මේ අකුරු අර මේ මූර්ති කියන ලියන්න ඌත් එහෙමයි. ඌට අකුරු ලියන්න බැහැ. දැන් මේ නවකතාවේ තියෙනවා. ඔයාලට මතක් වෙන නවකතාවේ තියෙනවා මේ ආරච්චිල ඇවිල්ලා වෙරලා ගණන් ඉලව මේ මොනවත් දන්නේ නැති පොත් අරන් ඉන්නවා. ඒකේ ඇයි ඉතින් මෙවුන් දන්නෙත් නැහැනේ. ගමේ වකුරු දන්නෙත් නැහැනේ. අර පොත අරන් එනවා. මේ ඉලක්කම් අකීකේ දේවල් තියෙනවා. උන් හිතනවා හරි තමයි පොත තමයි කියලා. පොත නෙවෙයි මොනවත් නැහැ මේක. මේක මේ බොරු ලියාගෙන ඉන්නද කියලා දන්නේ නැහැ. ඒකල ඉතින් අර අහිංසක මිනිස්සුන්ගේ ධනය, මහන්සිය, ශ්‍රමය ඔහේ හූරගෙන යනවා. උදාහරණයක් දාගන්න. ආරච්චිල ගමේ ප්‍රධානියා නැතහොත් මුලාදෑනියා වූයේ සිටිනවුන් අතරින් නම් ලියන්නට ඒ පොයින්ට් එක මතක තියාගන්න. ඊළඟ පුතා වෙලෙන්දෝ විසින් කරපු අකටයුතුකම් වෙලෙන්දෝ විසින් මුන් මොකද කරන්නේ? ඔයා ඒකටත් උදාහරණයක් විදිහට දාගන්න පුතා. හේන් කපන කාලයට කඹුරු පිටිය නම් කුඩා ගම්මානයේ අමුත්තන් ගමට ආන්න ඒ ටික වාට පුළුවන් තරම් පාඩම් කරගෙන ලියන්න. ඒ පොයින්ට් එක දාගන්න. හේන් කපන කාලයට කියලා තියෙන්නේ. මේකෙන්ද තමයි කියන්නේ පොත් කියවන්න ඕනේ කියලා. ඔන්න 22 23 ළමයි ඉන්නවනේ. උන් මතක තියාගන්න මේ පොත් කියවන්න හොඳට. නැත්තම් බෑ සිංහල ලියන්න. ඒක තමයි මම කියන්නේ. මේ වෙනඳ වෙල මුන් මොකද කරන්නේ? මුන් දෙනවා ගමේ උන්ට ණය. ගමේ උන්ට ණය දීලා මොකද කරන්නේ පුතා? ගමේ උන්ට ණය දීලා ණයට මුන් මොනවද දන්නවද ගන්නෙ? මුන්ගෙන් කොටන අර කුඹුරු වල තියෙන අස්වැන්න ඊට පස්සේ එක වගා කරන දේවල් කුරාක්කම් අනම්බනම් මේ දේවල් තමයි අරන් යන්නේ. මේව අරන් ගිහලා මොකද කරන්නේ? ආපහු ඊළඟ කන්නටත් එක්ක ණය ගන්නවා අර මිනිස්සු. ඉතින් මුන්ට ඉතුරු වෙන්නේ මොනවද? මුන්ට ඉතුරු වෙන්නේ අර මහන්සි වුණු ශ්‍රමය විතරයි. ඒත් වැහි කාලයට වැස්සක් වැස්සුත් විතරයි වගා කරන්නත් උනේ. ඇයි හරින් වාරි කර්මාන්තය අක්‍රිය කරනවා. හරි. ඔයාලට තේරෙන්න ඕනේ මේවා. ඊට පස්සේ අපේ තිබුණ සිරිත් විනාශ වුණා අධිරාජ්‍යවාදී පාලනයේ. අපේ සමාජයේ තිබුණ සිරිත්. දැන් ඒ කාලේ ඒ කාලේ පුතා විවාහයක් කරනවා පුතා මේක හේන් කපන කාලයට කඹුරු පිටිය නම් කුඩා ගම්මානයේ අමුත්තම් ගමට කඩා පනිති. ආන්න ඒ පොයින්ට් එක මතක තියාගන්න. ඒ ටික ඒකේ තව ටිකක් ඉස්සරහට වා ලියා ගන්න. ඒ පොයින්ට් එක මතක තියාගන්න. ඊළඟට මම කිව්වේ පුතේ ඊළඟට මම කිව්වේ විවාහය
ඊට පස්සේ මම අර කිව්වේ අර පන්සල ගමයි පන්සලයි වැවයි දාග බැයි මේවා මතක් කරගන්න ඕන ලියද්දි මතක් වෙන්න ඕනේ මම අර කියපු කවිය අර මම කියපු ජෝ අර මුලින් කියලා තියෙන දේ මේ දේවල් මතක් වෙන්න වෙන මොනවත් ඕනේ නැහැ බා මම මේ කියපු ටික ලිව්වත් මේ ප්‍රශ්නේ කොට මේ ප්‍රශ්නේ විතර නෙවෙයි මේ වගේ ප්‍රශ්න හතරක් කොට මම කිව්වා මේ ප්‍රශ්නේ අහන හතර විදියක් මොලේ තියනවා නම් ලියා ගන්න ඔබ චූටි හරි කියන වෙලාවේ ආයෙත් කියන්නම් පවුනේ ආයෙත් කියන්න අධිරාජ්‍යවාදී පාලන සමයේ මේ රට ජන ජීවිතය අධිරාජ්‍යවාදී පාලනයෙන් හින්දා අපිට අහිමි වුණා සමාජ ආර්ථික දේශපාලන මේ වගේ ලොකු කතාවක් දාලා උදෙනවා හරිද ඒත් අහන්නේ මේක තමයි ආයෙ වෙන්නේ මේ වගේ පොයින්ට් මේ පොයින්ට් වලින් ලියවම හරි ඊට පස්සේ අහන්න පුළුවන් මේ බ්‍රිතාන්‍ය පාලන සමයේ මේ මෙරට මිනිසුන් අසීමාන්තිකව පීඩා වින්දා ඔව් මේ උදාහරණ දාලා පුළුවන් ලියන්න උත්තරේ මතක තියාගන්න මේ කරුණ මතක තියාගන්න මම කියන දේ අර අපිට තිබුණ හොඳ සංස්කෘතියක් ගමයි පන්සලයි වැවයි දාගබයි මේ වගේ සංස්කෘති ඒ දේවල් නැති වුණා මේ සිරිත්තරි අපේ කට්ටිය හරි පිළිවෙලට විවාහයි දැන් බලන්න පුංචි වෙනක අරු බැඳපු විදිය කැලේ ඉඳන් හම්බ වුණා මේ ඒ බලන්න ඒ චරිතවල තිබුණු පීඩිතකම පුංචි මැනිකටත් බමුට්ට ලව්බන් මේකටත් හිතනවා මේකට කැමති හැබැයි බයයි ඇයි අර උඩ පන්ති මේ කුල ભેදය කුල මල ජාති ભેද මේවා ඇති කරේ කවුරු මේවා ඇති කරේ පුතා මේ පාලනය ඇති කරේ මේවා හින්දා නැත්නම් සම්මත විවාහයට සම්මත ක්‍රමයක් තිබුණා අපේ රටේ අපිට කියලා සංස්කෘතිය තිබුණ මේ දේවල්. හැබැයි අතන මම කැලේක ඉඳලා තමයි මේ දෙන්න එක්කහුව වෙලා ඊට පස්සේ උ ගෙදරින් අහලා වෙන්න එහෙම තමයි විවාහ වෙන්නේ. එහෙම ක්‍රමයක් තිබුණේ. අර වෙද මහත්තයා බලපන් මේ පුංචි රාළ හින්නිහාමි කසාද බඳින විදිය සිරිත්තිරිද්ද මේවා. නෑ. ඔබ දියම් වේදුව නැත්තම් මං වෙදකම් කරනවා මං ආය හොඳ ගුරා මෙහෙමයි. මම අපේ තාත්තා මෙහෙම එකෙක් අපේ තාත්තත් වැඩ්ඩා මේ හින්දා දුව දෙනව නම් තියන්න නැත්තම් නිකන් ආය මරුණා අනම්බනම් ආයෙත් පස්සේ යකෝ මෙහෙම ගෑනු ගන්නවද මෙහෙම සිරිතක් තිබෙන්නේ නැහැ අපිට තිබුණ හොඳ සංස්කෘතියක් මෙහෙම සිරිත තිබුණේ අපිට එක්කෝ කොල්ලගේ පැත්තෙන් ගිහිල්ලා ගෙවල් වලට කතා කරලා පිළිවෙලට කරා ඒ මංගල පෝරුවේ චාරිත්‍රයව කරලා එහෙම ඒ දේවල් කරා ඉතින් ඒ වගේ සංස්කෘතික සිරිත්‍රි ගති චාරිත්‍රාරිත විනාශ කරා ඒකටත් ඔයා උදාහරණයක් ඕනනම් දාගන්න හැබැයි ඒකට නම් උදාහරණයක් ඕන නැහැ ඔය මම කියපු කතා ටික ලියන්න මෙන්න මේ වගේ දේවල් උනේ කියලා හැම එකටම උදාහරණ දෙන්න එපා බං එහෙම කියලා අනේක අනිත් ගොන්කම වල කරමු උදාහරණ තියෙන පරිදි උදාහරණ ලියන්න ඕනේ නැහැ මහානුකොට උදාහරණ හතරක් විතර තිබ්බනම් යන්නේ ඔයාලා මේ කරුණු විස්තර කරනවානේ ඉතින් ඌ දන්නවනේ මේකට පැය භාගයට ප්‍රශ්නයක් කියන්න ඕනේ බං. පේපරේ බලන එකක් දන්නවා. ඒ හින්දා මේ යකෝ හේ විදිහට වෙලවනම් බැද්දේකම නවකතාව. හැම එකක්ම උදාහරණ විදිහට ගන්න ඕනේ. මේ හැම එකම වැදගත්. ඔක්කොම වැදගත්. එහෙම කරන්න බෑ. ඔයාට අවශ්‍ය උදාහරණ හතරක් විතර තිබ්බනම් ඇති. හතරක් පහක් උඩරින් පහක් විතර තිබ්බනම් ඇති. වැඩි ඕනේ නැහැ. කරුණු ගොනු කරන්න. ඒ කරුණ හයිලයිට් වෙන්න ඕනවා හයිලයිට් වෙලා එහෙම උත්තරේ ගොනු කරන්න. එහෙම ගොනු කරන්න. ඊට පස්සේ පුතා ණයබරෙන් පීඩාවෙන් අපේ මිනිස්සු ණය වුණා. සිලිඳු ගිහිල්ලා ආරච්චිට කියනවා මට කුරක්කම් මෙන්න මෙච්චර ටිකක් දෙන්න බෑ. උඹට දෙන්න බෑ. මේම මට මේ ඉන්න උන්ට කන්න දෙන්න දැන්. අනේ මට සේරුවක් දීපන් බෑ. කවුද මේ වගේ ප්‍රාථමික අවධියට පත් කරේ සිරිදුරාගේ චරිත? කවුද පුතා? මේ තැනට දැම්මේ කවුද? මේ අධිරාජ්‍යවාදී පාලනය. ඊට පස්සේ පුතා ලියා ගන්න පරගතියක් ඒ කියන්නේ පීඩිත සාමාන්‍ය මිනිස්සු ඒ විදිහටම තියාගත්තා. එයාලට උඩට එන්න දුන්නේ නැහැ. ඒකයි සිනිඳුලා කොච්චරවත් හිතනවා අනේ මගේ දරුවෝ දෙන්න මෙහෙම තැනකට ගන්න ඕන.
අර පදිතරාවේ තිසාහාමිත් එහෙම හිතන්නේ නැති. මගේ කෝවිතෙන් මෙහෙම කරගන්න ඕනේ මෙහෙම. හැබැයි එන්න දුන්නද උඩට? එන්න දුන්නද? නෑ උන් මේ පාගගෙනම හිටියා පුතා. පාගගෙනම හිටියා. ඒකට උදව් කරා අපේ හිටපු කළු සුද්දා. කළු සුද්දා උදව් කරා. පාගගෙනම හිටියා. අපේ මිනිස්සු ටික පාගගෙන. උඩට එන්න දුන්නෙම නෑ. ඔයා දාගන්න පොයින්ට් එකක් විදිහට හැම ගමකම ඇඟබද්ද වශයෙන් සිලින් 3ක් ගෙවීම හෝ ඒ වෙනුවෙන් පාරේ වැඩ කිරීම කළ යුතු වේ. හැම ගමකම ඇඟබද්ද හෝ මේ මිනිස්සුන්ට අහිමි කරපු ජීවිත පුතා ජීවිත ඊට පස්සේ වඩා තව පොයින්ට් එකක් විතර දාගන්න මිනිස්සුන් ම්ලේච්ඡයන් කරා හරි අදෘශ්‍යමාන බලවේග වගේ මෙන්න මේ දේවල් වල දැඩි විශ්වාසයක් ඇතිුනේ ඇයි මේ පාලනය හින්දා මේ ඒ කියන්නේ දැඩි සිලිඳු වගේ සාමාන්‍ය විදියට තමන්ගේ දඩේමක් කරගෙන තමන්ගේ පාඩුවේ කාලා බීලා ඉන්න පුළුවන් මිනිස්සුනේ බම් මේ කාටවත් කරදරයක් නැහැ නේ තියෙන මඤ්ඤොක් කහලයක් කරේ හාරගෙන කනවනේ මුන් ඇයි මෙහෙම කරේ ඇයි ඒ අර පාලන බලය පුතා අර පාලනේ බලය තේරුම් ගන්න යා අනිත් එක දරුවෝ දෙමව්පියොත් එක්ක ඊට පස්සේ ගුරුවරු ශිෂ්‍යයොත් එක්ක අපේ රටේ හරි බැඳීමක් තිබ්බා මේ බැඳීම් අපේ සංස්කෘතික බැඳීම් මේවා නැති වුණා මේවා නැති කළා ඔය දාගන්න උදාහරණයක් ඒත් අපි ඔහේ යනවා සංසාරයේ දිගින් දිගටම හරි ගැඹුරු තැනක් සංසාරයේ දිගින් දිගටම ඒ අර සිනිඳුට හම්බ වෙන්නේ කතාවේ අවසානයේ පුතා අවසාන පරිච්ඡේදවල හම්බ වෙනවා වයසක එක්කෙනෙක් මහල්ලෙක් මෙයත් එක්ක කියන්නේ අපි ඔහේ යනවා සංසාරේ දිගින් දිගටම ඒ මොකද ගිය ආත්මේ කරපු පව්වලට දැන් මම මේ කියා දුන්න පොයින්ට් එක ඔයාට මේ වගේ ප්‍රශ්නයක් එක්ක උත්තරයක් ගුණ කරගන්න පුළුවන්ද කියපම් පුතා කට ඇරලා පුළුවන්ද කියලා අනේ සර් රෝග මේ මදි අමාරුයි එහෙමද නැත්තම් පුළුවන් ඔය කියලා දුන්නේ වගේ පුළුවන් මචං කියන්න පුළුවන්ද කොට උත්තරයක් ගුණ කරගන්න මම කියලා දුන්න කරුණ වලින් පුළුවන්ද පුතා උත්තරයක් ගුණ කරගන්න ලැජ්ජයි නේ හරි ඊට පස්සේ මේ අහන්න මම කිව්වා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් આવොත් මෙන්න මෙහෙම තමයි උත්තරේ ගුණ වෙන්න ඕනේ ක්‍රමය මෙන්න මේකයි පුතා මේක තමයි ක්‍රමය මම කිව්වා ලබන සතිය වට අනිවාර්යෙන් මම සාකච්ඡා කරනවා ව්‍යාකරණ කොටසකුත් සමහර ළමයි ගොඩාක් කිල්ලනවා කියපු හින්දා මම එහෙම කරනවා ඒ කිව්වේ ව්‍යාකරණ ඔබට අමාරුයි කියලා හිතන පොයින්ට් එකකුයි මම කියන වෙන මොනවත් නෙවෙයි 2022 23 ළමයි ඇත්තටම පින්කාරයි මේ අහන්න ඉන්නවා ගොඩක් පින්කාරයි දැන් ඉතින් එක වීඩියෝ එක අපි දැකලා තියෙනවා අයියෝ උසුද්දෝ විතර නෙවෙයි අපි කොච්චර කරලා උඹ මේ හිතන්නේ උඹ විතරයි මේ කියලා ඔව් එහෙමත් හිතන්න පුළුවන් ඒ වුණාට මේ ප්‍රශ්න වලට මැච්චන දැන් ටිකක් තව කියනවා මේ ඊට පස්සේ පුතේ මේ අහන්න දැන් මේ නවකතාව මම කතා කරේ එක පැත්තක්. තව අහන්න පුළුවන් අපිට දැන් චරිත නිරූපණ අවස්ථා සිද්ධි නිරූපණ ගැන භාෂාව ගැන ඔය ටිකනේ අහන්න තියෙන්නේ. අය අමුතු දේවල් ටිකක් නැහැ. දැන් ඔයාලට භාෂාව ගැන ඇහුවොත් ඇයි ලියන්න බැරි මං අහන්නේ. ඔයා හැඳින්වීම ලිව්වා. ඊට පස්සේ මේ නවකතාව මෙන්න මේ වගේ තේමාවක් තියෙන්නේ. මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන්නේ නවකතාවේ මේ ලෙනඩ් වුල්ෆ්ගේ දර්ශනේ මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන්නේ. මේ වගේ දර්ශන ඒ ටික ලිව්වා ඊට පස්සේ ඔයාලට භාෂාව ගැන ලියන්න බෑ බලන්න මේ බස්වහර එක තැන්වල සංකේතය යොදාගෙන තියෙනවා බලන්න වර කැලෑවල් විස්තර කරන විදිහ කැලෑවල් වල සින්දු දඩයන් කරන විදිහ මේ භාෂාව සංකේත යොදාගත්ත විදිහ නිරූපණය මවන විදිහ චරිත නිරූපණය උචිත භාෂාව යොදා ගන්න විදිහ ඊට පස්සේ පුතා පසුබිම් වර්ණනා කරන විදිහ බලන්න කැලේ වැස්ස වහිනවා නම් ඒ වැස්ස
වැස්ස වහිද්දි පරිසරයේ තියෙන ස්වභාවය මේවා කරන විදිහ බලන්න. මේ භාෂාව ගැන ලියන්න ඕනේ පොයින්ට්. සරලයි බං බල හිතනවා. ඒක ගුරුවරයා බං බලන්න සරල විදිහට දීලා. එකයි අවුල. එකයි අවුල. ඊට පස්සේ බලන්න සමහර තැන්වල යොදා ගන්න උපමා මේ වගේ තියෙන උපමා ඊට පස්සේ අර ඇතුලෙන් දෙනාත් මම දැන් ඔය කියපු එක අපි ඔහේ සංසාරේ යනවා. ඒ කාලේ කරපු පව් වලට ඔහේ යනවා. ඇයි ඔහොම යන්නේ? ඇයි හරි පාරක යන්න බැරි? බලන්න මේ වගේ අර්ථ යට තියෙන අර්ථ අඟවන දේවල් නම කතා කරුවා. මේ භාෂා ලක්ෂණ මේවා. ඊට පස්සේ ගැමියාගේ සරල වචන ව්‍යාකරණ බලන්න යා අර මේ සමහර තැන්වල මේ කියන්නේ මේ වියනනේ භාවිත කරලා තියෙන දේ කෙටි වදන්. දිග වාක්‍යවල කියලා හද නෑ. කෙටි වදන්. කෙටි වදන්. සංවේගයක් දැනනකොට ඒ අවස්ථාව නිරූපණය කරලා තියෙන විදිය. හින්නිහාමි මුවපෙට් සිහින්නිහාමිට ගහලා මරලා දාලා පණ අදිද්දි තමන්ගේ තාත්තා උස්සගෙන යනකොට බලන්න පුතා එතන භාෂාව නිරූපණය කරලා තියෙන විදිය, අවස්ථා නිරූපණය කරලා තියෙන විදිය. ඔයා එතකොට දැනගන්න අවස්ථා සිද්ධ නිරූපණය කොහොමද භාෂාව තියෙන්නේ? උදාහරණ මහලොකු ගොඩක් ඕනේ නැහැ. ඊට පස්සේ පසුබිම් වර්ණනා කරනකොට කොහොමද භාෂාව යොදාගෙන තියෙන්නේ? චිත්ත රූපම මවන්නේ කොහොමද ලෙනාඩ් වෝල්ෆ්? ඊට පස්සේ කොහොමද මෙයා මේ සරල වදන් ගැමියාගේ වදන් පාවිච්චි කරලා තියෙන විදිය. ඒ චරිත වලට උචිත විදියට කොහොමද භාෂාව භාවිත කරලා තියෙන්නේ? බලපංකෝ පොයින්ට් නේ බම් මේවා. චරිතයේ ස්වභාවයට උචිත විදිහට කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ? පරට්ටි කියලා යන ඒ වගේනේ බං. ඒ අර පීඩනය. මේ පීඩනය. ඊට පස්සේ තව තියෙනවා පැය භාගයක්. මේ පැය භාගය මම ඔයාලට කියලා දෙනවා. හිතන්න පුළුවන් මේ කතාවේ තියෙන චරිත නිරූපණය බොහෝ විට ඔබට ඇසෙන ප්‍රශ්නයක් කියලා හිතන්න පුළුවන්. චරිත නිරූපණය කියන. මම මෙතනදී චරිත සේරම ගැන විස්තර කරන්න යන්න බෑ. එහෙම බෑ. මම කියවනේ මේ නවකතාව සම්පූර්ණයෙන්ම හේම කරන්න මුලින් පටන් ගන්න නවකතාව හඳුන්වනවා. ඊට පස්සේ සිංහල නවකතාව මෙන්න මෙහෙමයි උනේ බං මෙහෙමයි. ඊට පස්සේ මෙන්න මේක තමයි චරිත නිරූපණය ගැන බැද්දේගම පසුබිම් වර්ණනා මෙන්න මෙහෙමයි. මේ ජීවන දෘෂ්ටිය ගැන මෙහෙමයි මේකයි. ඒව සේරම ගන්නන යන මාසයක් වත් යනවනේ. හැබැයි මේ මම මෙහෙමයි ඔය දැන් 22 23 ළමයින්ටත් මේ පොඩි දේවල් මහා ලොකුට කරන්නේ නැහැ. මේ දේවල් දෙන්න ඕනේ වත් ඒ කියන්නේ මේ වැදගත්ම පොයින්ට් එක දුන්නා. කෙලින්ම මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. මේ වගේ දේවල් සාකච්ඡා කරන්න. එතකොට ඉතින් මොනවත් නෙවෙයි, ඔබ ඔහොම නෙවෙයි, ඔළුවෙන් හිටගෙන නෙවෙයි. මේ කකුල් දෙකෙන් ඉල්ලලා ඇව්වත් අපි වැඩේ දෙනවා. ඒක නෙවෙන්න ඕනේ බා. අංකෝනේ ඒ කරන් දෙන එක මහා ලොකු ගේමක් නෙවෙයි. ඒක කියන්නේ මේ පොඩි වැඩක්. ඒක කියන්නේ මොකක්ද බා? ඒක නෙවෙයි ගේම්. ඒක නෙවෙයි ගේම්. හැබැයි සුපිරි එකක් ගන්න ඕනේ. මං කියන්නේ ඒ කියලා ඒ ප්ලස් ගන්න එහෙම කතාවක් නෙවෙයි මං කියන්නේ. අර ඒක වටිනාකමක් තියෙන එකක්. ඔයා නවකතා උත්තර ලියවනම් සුපිරි උත්තරයක් ලියලා දෙන්න. ජෙනුයින් උත්තරයක්. හරි ලස්සනයි. බලන්න කියවන්න ආස. එහෙම උත්තරයක්. කලකිරනවා. එක ළමයෙක් එක උත්තරයක් දාලා නැහැ මේ බල්ලදෙන් සර් කියලා. ගෝ. ඒවා වෙන පැත්තක්. චරිත නිරූපණය. මම ඔයාලට කියනවා මෙහෙම දෙයක්. චරිත නිරූපණය ගැන එක නිර්වචනක් තියෙනවා. හැබැයි ඊට වඩා මට වැදගත් පුතේ චරිත නිරූපණය ගැන කියද්දී මේකේ ප්‍රධාන චරිතය සිලිඳුනේ. සිලිඳු ගැන කියලා තියෙනවා සරච්චන්ද්‍ර මහත්තයා මෙහෙම කතාවක්. මොකක්? සිංහල සාහිත්‍ය කලාගාරයේ ජීවමාන ප්‍රතිමූර්තියක් ලෝ සින්දු තාමත් හරි ගැඹුරු අර්ථයක්. ඒ කියන්නේ අනිත් පැත්තෙන් කියන්නේ මොකක්? අනිත් පැත්තෙන් කියන්නේ පුතා මේ නවකතාවේ තියෙන සංකීර්ණත්වය. චරිත නිරූපණයක් කරද්දී ඔයා ඉස්සලාම චරිතයේ වටා තියෙන මොකක්ද කියලා පෙන්වන්න. නවකතාව හැදින්නවා ඊට පස්සේ චරිතයේ වටා මෙයා කවුද? සිලිඳු කියන්නේ බැද්දේගම ඉන්න
මෙන්න මේ වගේ දරුවෝ දෙන්නෙක් මෙයාට ඉන්නවා. පුංචි මෙනිකා හින්නේ හාමි. මෙයාගේ වයිෆ් තමයි මේ කවුද මෙයා? පස්සේ අක්කත් එක්ක ඉන්නේ කර්ණිලා හාමි. ඊට පස්සේ මෙයා මැරි කරලා හිටියේ කවුද? ආරච්චිගේ නංගි කෙනෙක්. ආන්න සින්දුගේ වටේ ඒ හැබැයි උකට වෙලා ගන්න එපා උකට. ඕවා එක වාක්‍යයෙන් ලියලා දාපන්. වෙලාව ගන්න එපා අපරාධනේ උකට. ඊට පස්සේ මේ පුතා චරිතය බාහිර දේවල් බාහිර ස්වරූපය. ඊට පස්සේ මේ චරිතය කොයි වගේ චරිතයක්ද? මෙයාගේ ජීවිතේ වටේ තියෙන මොන වගේ පරිසරයක්ද කියලා වා කියන්න ඕනේ. සිලුදු කියන්නේ මෙන්න මෙහෙම චරිතයක්. ඔහු ගමේ ඉන්නේ ගමේ මිනිස්සු මූට පිස්සාරට මේක කිව්වා. එහෙම චරිතයක්. ඊට පස්සේ මෙයා ජීවත් වෙන්නේ මේ දඩයම් කරලා. මෙයා ඉන්නේ මෙන්න මේ වගේ පරිසරයක. මෙයාගේ වෘත්තිය මෙන්න මේක. මේ වගේ බාහිර ස්වරූපය ගැන එක වාක්‍යයෙන් දෙකකින් ඉවර කරලා. බාහිර ස්වරූපය ගැන මහා ලොකු විස්තර කරන්න. ඔයා නවකතාව විශේෂ වෙන්නේ නවකතාව කියන්නේ මෙන්න මේකයි. නවකතාව කියන්නේ සංකීර්ණ. නවකතාව කියන්නේ නවතන වස්තුවක් වෙන්නේ. නවකතාව කියන්නේ පාඨකයා කාල්පනික සත්‍ය ලෝක කරගෙන යන්නේ. නවකතාව කියන්නේ ගද්‍යමය ආඛ්‍යානයක් වෙන්නේ මෙන්න මේ හින්දා. මොකක් හින්දා? මේ චරිතවල ඇතුළට යනවා පුතා. චරිතවල ඇතුළට කිඳා බහැලා විවරණය කියදෙනවා. අන්න ඒකයි ප්‍රබන්ධ කතාවකින් නවකතාව වෙනස් වෙන්නේ. කෙටි කතාවකින් නවකතාව වෙනස් වෙන්නේ. නාට්‍යයකින් නවකතාව වෙනස් වෙන්නේ. චරිත නිරූපණ අවස්ථා සිද්ධ නිරූපණ මේවා ඇතුළටම කිඳා බහින. ඇතුළටම චරිත වල ඇතුළටම රචකයා කිඳා බහින. ඔහුගේ අභ්‍යන්තර ගති ලක්ෂණ පෙන්නනවා. සංකීර්ණ පෙන්නනවා නවකතාව. ඒ අවස්ථාව නවකතාව කරුවට තියෙනවා. ඒකයි සෑහෙන තරම් දිග නවකතාව. එන ලස්සනයි වයිටි කිව්වා. නවකතාව ඒකයි සංකීර්ණ වෙන්නේ. ඒකයි නවකතාව සෑහෙන තරම් දිග ග්‍රන්ථාරූඪ කරන ලද ගද්‍යමය ආඛ්‍යානයක් වෙන්නේ. ජීලොක්ස් කිව්වේ අන්න ඒකයි නවකතාවේ මේ චරිතේ බාහිර වගේම අභ්‍යන්තර ගති ලක්ෂණ ගොඩාක් ගැඹුරින් විවරණය කරන්න පුළුවන් නවකතාකරුට චරිත නිරූපණයේදී. ඒකට ඉද ප්‍රස්තාව උට තියෙනවා. ඒකට ඉද ප්‍රස්තාව තියෙනවා ඔහුට. ඒ ඉද ප්‍රස්තාව තියෙන හින්දා තමයි පුතා. ඒ ඉද ප්‍රස්තාව තියෙන හින්දා තමයි ඔහු චරිතවල අභ්‍යන්තරයටම බහැලා මේ චරිත විවරණය කරන්නේ. චරිත නිරූපණයේදී. ඔයා චරිත නිරූපණය ගැන ලියනවා මේ දේවල් ගැන අවබෝධයක් තියෙනවා. මේ දේවල් ඔබේ විචාරයේදී ඔබ මේ දේවල් එක තමයි උත්තරය යන්නේ. මම කියන්නේ නවකතාව විතරක් නෙවෙයි අනිත් සාහිත්‍ය අංගවල චරිත නිරූපණයක් කරද්දී චරිත නිරූපණය කතා කරද්දී කොහොමද අපි කරන්නේ චරිත නිරූපණය කියන එක දැනගන්න ඕන. චරිතවල අභ්‍යන්තරයට යන්න. මේක තමයි කිව්වේ බාහිර අභ්‍යන්තරික නිරූපණය. මේක නවකතාවේ හොඳටම තියෙනවා. ප්‍රබන්ධ කතාවක නම් පුතා උඩින් තමයි කියලා දාන්නේ. මේ චරිතෙ මෙහෙම නූකන්නේ මේවා ඒ ටික තමයි. අභ්‍යන්තරයට යන්නේ නැහැ. නවකතාකරුවට මේ නිදහස තියෙනවා ගොඩක්. ඒකයි නවකතාව වෙනස් වෙන්නේ. නවතම වස්තුවක් වෙන්නේ මෙන්න මේ හින්දා. නැත්තම් විලාසිනීකගේ ප්‍රේමයේදී ඉදිරි සලස්චන්නට කණවැර ජාතකේ එහෙම්ම ලියලා දාන්න තිබ්බනේ. නෑ. එයා ගොඩක් ගැඹුරට ගියා චරිතස්සට. ඊට පස්සේ විලාසිනීක ඊට පස්සේ කණවැර ජාතකයේ ආවේ විලාසිනීකගේ ප්‍රේමය කියලා. විලාසිනීකගේ ප්‍රේමය කියලා ආවේ. ඒක නවතම දෙයක්. අලුත් දෙයක් වුණා. මේක තමයි වෙනස පුතා. ඒක වටහා ගන්න. ඔයා මේ ටික ඡේදකින් හරි පෙන්නලා දෙන්න උත්තරේ බලන අයියට. හරි අක්කට හරි නංගිට හරි පෙන්නලා දෙන්න මේ මෙහෙම දෙයක්. නවකතාව මෙන්න මේකයි නවකතාව මෙහෙම වෙන්නේ කියලා. තේරුණාද? මතක තියාගන්න පුතා. ඊට පස්සේ මම කියනවා මෙහෙම. මම තර්චයි කරන්නේ. මම සර් කතා කළා. මම දැන් යෝනින්නේ සර් අපේ මාළිද ක්ලාස් තිබ්බා. ඒකයි සර්. මෙහෙමයි. ඊට පස්සේ පුතා චරිතයක් නිරූපණය කරද්දී මම කිව්වා මේකේ ප්‍රධාන විදිහට ඔයා නිරූපණය කරන සිලිඳු චරිතය. සිලිඳුගේ චරිතය ගැන. ඒ චරිතය ගැන තමයි බොහෝ විට අහන්නේ.
සමස්ත චරිතය ගැන බොහෝ විට අහන්නේ මට හිතන විදිහට. වැද්දේගම නවකතාවේ චරිත නිරූපණය කියලා චරිත නිරූපණ චරිත එහෙම නැත්නම් මේක අහන්න පුළුවන් මම කිව්වා මානව ජීවිතේ ගැඹුරු විවරණයක් කරනවා වැද්දේගම නව. අන්න එතකොට ඔබට චරිත ඔක්කොම ගැන ලියන්න. හැබැයි එතකොට ඔයා මතක තියාගන්න මේ චරිත ඔක්කොම මේ සිලිඳුගේ ලක්ෂණ මේවා හින්නිහාමගේ මේවා එහෙම මහලුකුරු ගොඩක් ලියන්න බෑ වට වෙලාව නැහැ. එතකොට ඔයා මතක තියාගන්න ඕන තමයි මතක තියාගන්න ඕන දේ ප්‍රධාන චරිතය ටිකක් විස්තර කරලා පුතා ටිකක් ගැඹුරට දීලා අර චරිතවල එක වාක්‍යයකින් ඉවර කරලා දාන්න මේ චරිතයේ ස්වභාවය. උදාහරණ එකක් තිබ්බත් යන්නේ චරිත අවශේෂ චරිත වලට. ඔයා ඒ අවශේෂ චරිත මහලුකු තැනකට ගන්න බෑ. ඒ චරිතේ සමස්ත ලක්ෂණ එක ඡේදෙක පෙන්නන්න. හින්නිහාම කියන්නේ මෙන්න මෙහෙම චරිතයක් කියලා පෙන්නන්න. එයා සංවේගී, එයාට දුක දරා ගන්න මාරුයි. එයා ටිකක් අනිත්‍යයෙන් වෙනස් වෙන්නේ මේ එයාගේ බාහිර ස්වරූපයත් ටිකක් වෙනස්. පුංචි මැනක මේ වගේ. වබේහාම කියන්නේ මෙන්න මේ වගේ චරිතයක්. ප්‍රනාන්දු මෙහෙම බබුන් මෙහෙම එකෙක්. ඔබ අරක ටිකක් ගැඹුරින් විවරණය කරන්න. සිනිඳුගේ චරිතය එතකොට. ඔයා මතක තියාගන්න මේකෙදී මෙහෙම කතාවක්. මෙහෙම කතාවක් මතක තියාගන්න. සිනිඳු ගැන කියද්දි පුතා සිනිඳු කියන්නේ දඩයම් කරගෙන පාඩුවේ තමන්ගේ ජීවිතය ගෙනපු මිනිස්සෙක්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙයා ඒ දරුවෝ දෙන්නත් එක්ක හරි පීඩිත ජීවිතයක් ගත කරේ. මේ පීඩිත ජීවිතය ගත කරන මෙයා පුතා තමන්ගේ දරුවෝ දෙන්නව ජීවත් කරන දඩයම් කරනවා විතරක් නෙවෙයි ගොවිතැන කරන්න ආයාචනා කරන අධිරාජ්‍යවාදයෙන් ඉල්ලන්නේ මෙයා ගොවිතැන් කරගන්න. ඒත් මෙයාට ඒ අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ මන්දර අනිත් පැත්තෙන් ගහන අපුතේ ගමේ ඉන්න මිනිස්සු මූ වැද්දා, මූ පිස්සා, මූ පිස්සෙක්, මූ වැද්දෙක් මූ දකින්නවත් හොඳ නැහැ කියලා. මේ වගේ තැනකට දැම්මේ සිලිඳුලා අධිරාජ්‍යවාදය. අර ආරච්චිලා කියන සුද්දගේ පිටිපස්ස මසාජ් කරපියෝ. තේරුණා? සුද්ද අල්ලගෙන මසාජ් කර හිටපු ගොන් හින්දා තමයි මේ තත්ත්වයේ සිලිඳුවාගේ අහිංසකයන්ට උදා වුනේ. සිලිඳු බලාගත්තු බලාගෙන ඉන්නේ මේ චරිතේ ඒකයි ගැඹුරට විවරණය කරලා තියෙන්නේ කියලා මම කිව්වේ. ඔහු බලාගත්තු බලාගෙන ඔහු නිකන් මේ ඔහේ මලා නිකන් මේ බාගෙට මැරුණ එකෙක් වගේ අර්ධ වනචාරී විදිහට මෙහෙම ඉන්න හේතුව ඒක. ඔහු ඉන්නේ ලොකු වේදනාවකින්. ඔහු හිතන්නේ අනේ මගේ දරුවෝ දෙන්නට යන කලදසාව මොකක්ද? උන් කන්නේ මොනවාද? උන්ට අඳින්න පළඳින්න දෙන්නේ කොහොමද? මේවා ගැන කල්පනා කරන්න. ඔහු ඒකයි පිස්සු හැදෙන වගේ බලාගෙන ඉන්නේ. ගම්මු පිස්සු කිව්වට ගම්මු පිස්සු කියනවා නම් උන්ට පිස්සු. ඒ මේ සියල්ලටම සිනිඳු දෙන උත්තරේ තමයි පුතා ප්‍රනාන්දුටයි ගමේ හිටපු ආරච්චිලයි මරලා දැම්මේ. කිසිම දෙයක් හොඳම උත්තරේ අන්තිමේ කියනවා සිනිඳු. දැන් හැමෝටම බලන්න පුළුවන් මම පිස්සෙද කියලා. මටද පිස්සු උන්ටද පිස්සු තිබ්බ කියලා දැන් බලා ගන්න පුළුවන්. ඒකයි සිනිඳු විශේෂත්වය. අර කියන්නේ පුතා කොච්චරවත් පුංචි මණිකා කොච්චරවත් තමන්ගේ ළඟින් ඉඳලා ඈත් වෙන්න යද්දී සිලිඳුගේ හිතේ ඇති වෙන වේදනාව බලන්න. හින්නිහාම තමන්ගෙන් වෙන් වුණාම අර ඇස් වලින් වැටෙන කඳුළු ටික කියවලා බලන්නේ දැන්. මේවා උදාහරණ වලට ගන්න. කියවලා බලන්නේ දැන්. කොච්චර සංකීර්ණයිද මේ චරිතය විවරණය කරලා තියෙන විදිහ කියලා. තමන්ගේ හාමිනේ තමන්ගේ වයි පිරිමි පුතෙක් හැදුවේ නැහැ කියලා සිනිඳු බණින විදිය බලන්න. පරට්ටි තෝ මට මේ ගෑනු ළමයි දෙනවද? මං කොහෙන්ද මුන්ට දෑවැදි හොයන්නේ? මං කොහෙන්ද මුන්ට කණ්ඩ දෙන්න මං කොහෙන්ද හොයන්නේ? ඇයි මේ? මේක පුතා අහිංසක ප්‍රාර්ථනාවක් ඒ කාලේ ගැමියන්ගේ තිබුණා. අපේ ඒ කාලේ ගැමියෝ ප්‍රාර්ථනා කළා පිරිමි පුතෙක් ලැබෙන්න කියලා. පිරිමි පුතෙක්.
දැන් කෙල්ලෝ හිතනවා "ඒ හරියට මේ උන් විතරයි." එහෙම එකක් නෙවෙයි. කවදා හරි උඹලා යනවනේ ඒ ගියම උඹලා වෙනස් ජීවිතයක්. ඔහොම නෙවෙයි මං කොහොම කිව්වත් කොහොම හිතුවත් 90%ක්ම එහෙම. උඹලා ගියාම ගියා. ඒක ඇත්ත. එතනින් පස්සේ උඹලගේ දරුවෝ ගැන, උඹලගේ මිනිහා ගැන, ඒ දේවල් උඹලගේ ගෙවල් දොරවල් ඒවා තමයි උඹලට ඕනේ. එතනින් පස්සේ දෙමව්පිය ගැන මහා ලොකුට හැක් කරලා බලන්නේ නැහැ පුතා. ඒකයි මම කියන්නේ මේ ඉන්න කාලේ උඹලගේ වගකීම හරියට කරපළා කියලා. මේ ඉන්න ටිකේ හරි. උන්දර ළඟ ඉන්න කාලේ. කෙල්ලෝ. ඒකයි මම එහෙම කියන්නේ. ඒකයි ඒ ගැමියෝ ප්‍රාර්ථනා කරේ පිරිමි පුතෙක්. උදේ ඉඳන් පේවි තිසාවැවට යන්ටයි තිසාවැවේ රතු නෙළුමේ බද්දමාන කන්ටයි. එතන ඉඳන් පේවි උඩමළුවට යන්ටයි උඩමළුවේ බෝ සමිඳුනේ පිරිමි පුතෙක් දෙන්නයි. මේ අපේ ගැමියෝගේ ප්‍රාර්ථනා. ඔයාට මේ වගේ තැන් ලියද්දි මේ වගේ දේවල් මතක් කරලා ලිව්වා කියලා ඒකේ අඩුපාඩුවක් හිම නෑ උත්තරේට. ඒකයි පුතා මම කියන්නේ. ඔයා හිතන්න සිලිඳු තමන්ගේ දුව බැඳලා ඉන්න මිනිස්සයාව හිරගෙදර ඉඳන් දකින්නකොට කොයිතරම් අසරණ වෙන්නේ නැද්ද? කොයිතරම් අසරණ වෙන්නේ නැද්ද? මුළු ගමම ඔහුට හතර වටින් ගහද්දී තව ඉහෙමින් ඉන්න මිනිස්සයාත් ඌට ගහද්දී ඌ කොහොම දරාගන්නේ? මේ හැමදේම ඉවසලා දරා ගන්න බැරි තැන තමයි පුතා සිලිඳු මේ දෙනවා ඝාතනය කරේ. සිලිඳුගේ චරිතය ගැන වලියද්දී අනිවාර්යෙන් ලියන්න වනසරණ කෘතියේ වෙන කේස් එක. අනිවාර්යෙන්ම ලියන්න. මොනවාට හරි ඔබට විභාගයට බැද්දේ ගමනව කතාව ලියද්දී සිලිඳුගේ චරිතය ගැන ලියන්න අවස්ථාවක් තියෙනවා නම් ඔයා ඒ වෙලාවට අනිවාර්යෙන් ලියන්න. මෙන්න මේ සිලිඳු වගේම පොරක් තමයි අම්පාර පදියතලව මහාවැය ප්‍රදේශයේ හිටපු තිසාහාමි. නිල්ගල කෝරාල ඇතුළු 3 දෙනෙක් මූද්ඝාතනය කරා මේ විදිහටම. ඒක තමයි වනසරණ කෘතියෙන් කියවෙන්නේ. ඒ වගේම තමයි මැකී ගිය දඩමල් කියන ග්‍රන්ථයත්. ඒත් මේ හා සමාන. ඒත් ඒ.පී. ගුණරත්නයන්ගේම පරිවර්තනයක්. මේ සේරමගෙන්ම අධිරාජ්‍යවාදයේ පීඩන තමයි පුතා පෙන්වන්න තුනේ. අධිරාජ්‍යවාදයේ පීඩන. සිලිඳු ගැන කියද්දී මම අහනවා මෙහෙම එකක්. ඔයාලට මේ සිලිඳුගේ චරිත නිරූපණය ගැන උදාහරණ ටිකක් ඕනද? පොයින්ට් ටිකක් ඕනිද? ඕනද? නැත්නම් ඕනේ නැහැ සර්. මේ ඕන තරම් තියනවද? අවශ්‍ය නැද්ද? කියන්න පුතා ඕනද ඔයාලට? ඕන. හරි. හැඳින්වීම ලියා ගන්න පුතා. හැඳින්වීම ලියා ගන්න. එදිරිවීර සරච්චන්ද කියපු දේ. ඒක මේ ප්‍රශ්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් හඳුන්වනකොටම ලියන්න. එදිරිවීර සරච්චන්ද කිව්වා සිලිඳුගේ චරිතය සිංහල සාහිත්‍ය කලාගාරයේ ප්‍රතිමූර්තියක් කියලා. ජීවමාන ප්‍රතිමූර්තියක් වගේ. ඒ කියන්නේ ඒ තරම්ම මේ චරිතය සිංහල සාහිත්‍යයට වැදගත්. සිංහල සාහිත්‍යයේ තරම් ප්‍රසිද්ධ චරිතයක් සිලිඳු කියන්නේ. ප්‍රසිද්ධ චරිතයක්. ඕක. ඊට පස්සේ ඔයා පොයින්ට් එකක් විදිහට ලියා ගන්න. අර්ධ වනචාරී චරිතයක්. ඒකට උදාහරණයක් වදා ගන්න. සිලිඳු දඩයක් කරුවෙකු බව පැහැදිලිය. ඔහු වැඩි කතා බහක් නැති මිනිසෙකි. ඔහු නිතර කැලෑවට රිංගයි. මෙන්න මෙතන ඉඳලා මේ මම කියපු අර්ධ වනචාරීකට පුතා ඔය පළවෙනි පරිච්ඡේදෙම ඇති වෙනකම් උදාහරණ තියෙනවා. ඒවා එකක් තාරන්න. ඒ සිලිඳු අර කැලෙත් එක කරන දේවල්, කැලේ සත්තුන්ගේ ඉරියව් විදියට අනුකරණය කරන දේවල්
ඒ දේවල් වලින් උදාහරණ. ඊට පස්සේ එක වෙලාවකට පුතා සිනිඳු නොසන්සුන් සංසුන් නැහැ. හරි මේ දරුණුයි වගේ. එක වෙලාවකට හරි සංසුන්. බලාගත්තොත් ඔහේ බලාගෙන ඉන්නවා. ඒ අර ප්‍රශ්න හින්දා. තවත් වෙලාවකට හරි කලබලයි නොසන්සුන්. පිස්සු හැදුනා වගේ හැසිරෙනවා. මේ වගේ මානසිකත්වය උරුම කරලා දුන්නේ මේ අධිරාජ්‍යවාදී කියලා මතක තියාගන්න. මතක තියාගන්න. ඒ දේවල් එක්ක ලියන්න උත්තරේ. ලියා ගන්න විටක දැඩි කෝපයි විටක සංසුන් විටක නොසන්සුන් චරිතයක් සින්දු කියන්නේ. උදාහරණ විදිහට දාගන්න පරට්ටි කොමට පුතෙක්. පරට්ටි කොමට පුතෙක්. අන්න එතන ඉඳන් ලියා ගන්න ඒක. ඊට පස්සේ දරු සෙනෙහස අසීමිත දරු සෙනෙහස. ඔහුගේ තියෙන අපූර්ව දරු සෙනෙහසක්. ඒකේ පුතා සිනිඳු පුදුම සෙනෙහසක් කියන්නේ කොහේ බලාගත්තද බලාගෙන හිටියට ඔහු නිතරම කල්පනා කරේ දරුවෝ ගැන. ඔයාට මේ වගේ දේවල් ලියද්දි මතක් වෙන්න ඕනේ පුතා මෙහෙම එකක්. මොකක්? මතක් වෙන්න ඕනේ පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි. අම්මා වරුන් අමනද මතු බුදුවන්නේ. මේ වගේ අහිංසක තාත්තා කෙනෙක් ගැන ලියද්දි වාට මේ වගේ වචන මතක් වෙන්නේ නැද්ද? මතක් වෙන එකේ වරදක් තියෙනවා. නෑනේ. එහෙනම් මේ වගේ දේවල් මතක තියාගන්න. පියසෙනෙහසට කවි ගී ලියුණා මදි අම්මාවරු පමණද මත බුදුවන්නේ. ඒ පොයින්ට් මතක තියාගන්න. ඒ අසීමිත දරු සෙනෙහස. උදාහරණයක් දාගන්න ගෙඹි පැටික්කියේ ඇයි උඹ විලාත ඇරලාවේ. ගෙඹි පැටික්කියේ ඇයි උඹ විලාත ඇරලාවේ. උඹේ මේ පුංචි බඩට ඇති වෙන්න කෑම නැද්ද ඒකේ. මේ වචන බලන්න. තාත්තලා හැම වෙලාවෙම කතා කරන්නේ නැහැ. හොඳට බලන්න. තාත්තා කෙනෙක් නිතරම කතා කරනවද? එහෙම කතා කරන්නේ නැහැ තාත්තා කෙනෙක්. තාත්තා කෙනෙක් පුතා නිතර කතා කරනකොට වඩා හරි සංසුන්. පාඩු වෙන්නේ. ඔහු කතා කරන්නේ උපරිම නොසන්සුන් වෙලාවක, උපරිම සංසුන් වෙලාවක. හොඳට හොයන්න ඒවා. හොඳට හොයන්න. සිනිඳු එහෙම චරිතයක්. අන්න ඒකයි මම කිව්වේ මේ චරිත නිරූපණය කරද්දී නවකතා කරුවා මේ චරිතවල අභ්‍යන්තරයට කිඳා බෑන මේ චරිත උලුප්පල දක්වනවා. ඊට පස්සේ පුතා තව පොයින්ට් එකක් විතර දාගන්න. ඒ දරු සෙනෙහස වට ඕන තරම් තැන් තියනවනේ පුතා ලියන්න. ඇයි අර හින්නිහාමි උසුලාගෙන මේ හින්නිහාමි මේ මරණයට පස්සේ මැරලා ගහලා අර මිනිස්සු ඉන්නකොට අරන් එන්නේ. ඒ වෙලාව දරු සෙනෙහසට. ඊට පස්සේ අර මේ තමන් කැලේ එක්කන් යන දරුවෝ දෙන්න. දඩයන් කරද්දි. ඇයි මේ? ඔයාලා ගෙදර තියන්න බයයි. අනිත් උඹලා මේවට හුරු වෙන්න ඕනේ. උඹලා කෙල්ලෝ මෙහෙමයි කියලා. මේ තාත්තලා පුතා බලන්නකෝ. බලන්න. තනියෙන් තියලා යන්න බයයි දරුවෝ. උඹලත් එහෙමනේ බලපන් උඹලා කොච්චරනම් රකින්නවද තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් කොච්චර රකින්නවද ආරක්ෂා කරනවද? අනේ මේ උඹ කුඹරකටවත් එන්න එපා මේ යටිපැතුලේ ගල් යනවා. ඒක කියන්නේ නැහැ ගල් යනවා කියලා. හැබැයි හොඳලා හිතන්නේ එහෙම බං. ගල්ලනේ අවුව වැටේ කළු වෙයි කොහොම හිතන තාත්තා දන්නේ නැති උනට බලන්න මේවා මතක් වෙන්න ඕන ලියද්දි. තව පොයින්ට් එකක් විතර දාගන්න. අදෘශ්‍යමාන බලවේග කෙරෙහි තිබුණු දැඩි විශ්වාසය. අදෘශ්‍යමාන බලවේගත් එක්ක තිබුණු දැඩි විශ්වාසය. උදාහරණයක් විදිහට ලියා ගන්නත් ඒකට පුංචිරාලගේ මන්තර සිනිඳු කෙරෙහි බලපවත්වනට වැඩි කාලයක් ගත නොවිනි. තමා එහින් පිටම විනාශ වූ බව ඔහු පිළිගත්තේය. පුංචිරාලගේ මන්තර සිනිඳු කෙරෙහි බලපවත්වනට වැඩි කාලයක් ගත වුණේ නැහැ. ආයේ කියනවා පුතේ ළමයා බොහොම ලපටි. උඹට දෙන්න බෑ. ඒකෙන් අපල ඇති වෙන්න පුළුවන්. තව උදාහරණයක් ඒකට ළමයා බොහොම ලපටි උඹට දෙන්න බෑ. ඒකෙන් අපල ඇති වෙන්න පුළුවන්. අපල. ඔහු හිතන දේවල් බලන්න. ඉතින් මේ වගේ මේ අර්ධ විදිහට, ඒ කියන්නේ මේ වගේ මානසිකත්වයක් පුතා මේ තාත්තට ලැබුණේ අර පාලනේ හින්දා.
අර පාලනේ ඉන්න මෙහෙම හිතන්න ඕනේ අපල ඇති වෙනවා අරක ඇති වෙනවා මෙහෙම නෑ කෑවොත් වැඩ කරොත් කන්න දිනවා කියලා හිතන්න සිංහල මිනිහෙක් විදිහට හිතන්න තිබුණ දේ මම නැති කරේ මම උදුරලා ගත්තේ ඊට පස්සේ පුතා මේච් අදහස් මේච් අයියෝ මේවට කොච්චර දේවල් ලියන්න පුතා පුළුවන් සිලිඳු ගැන මේච් ගති දැන් සිලිඳු කියන්නේ මේච් මිනිස්සෙක් නෙවෙයිනේ ඔහේ පාඩුවේ හිටපු හැබැයි අරුන් මරන්න තරම් මේච් උනේ එහෙම මේච් උනේ ඇයි මිලේච්චියකුනේ ඇයි මේ වගේ අහිංසක චරිත වලින් ඔප්පු කරේ මොකක් නව කතා කරු මේ වගේ තමයි ලංකාවේ හිටපු තාත්තලාගේ ඉරණම තිබුණේ අධිරාජ්‍යවාදී මෙන්න මේ වගේ මෙවුන් මේ තාත්තලාගේ තිබුණු දරු සෙනෙහස මෙවුන් මේ තාත්තලාගේ තිබුණු ශක්තිය මෙවුන් මේ තාත්තලාගේ තිබුණු මේ තමන්ට ආවේනික වූ ගතිසිරිත් මේ හැමදේම නැති කරා පුතා සිනිඳුගේ චරිතය හරහා පෙන්නනවා නව කතා කරු මේ උත්තර ලියද්දී ටිකක් කල්පනා වෙට යන්න. ඒ කියන්නේ වචන පාවිච්චි කරනකොට දැනෙන්න පාවිච්චි කරන්න. දැනෙන්න ඔබ ලියනවා කිය රසවත් ලියන්න. ඒකයි සාහිත්‍ය කියන්නේ. සාහිත්‍යයේ පුතා මම කිව්වා දැනුම වගේම රසය කියන දේ තියෙනවා. සාහිත්‍යයේ කවියේ විතරක් නෙමෙයි සාහිත්‍යයේ තියෙනවා මේ දේ. රසයක් තියෙනවා. කතා ශරීරයේ වගේම ආත්මයක් තියෙන්නත් ඕන සාහිත්‍යයේ. මේ දේවල් මතක තියාගන්න. සිලිඳු වගේ චරිත කොච්චරනම් පෑගුවද බලන්න පුතා අර සමාජයේ ඉහළ පැලැන්ති අය කොච්චරනම් පාගල දැම්මද ඔහුටත් ආසාව තිබ්බ තමන්ගේ දරුවෝ තමන්ගේ දුව හොඳ වැදගත් විදිහට විවාහ කරලා දෙන්න. හැබැයි සිලිඳුට එක දුවෙක්වත් හරියට තමන්ට ඕන විදිහට දෙන්න පුළුවන් වුණාද? බැරි වුණා. මේ අතින් සිලිඳු අසරණයි පුතා. එක පැත්තකින් ඒ පැත්තෙන් ගොඩක් අසරණයි සිලිඳු. සිලිඳු ඒ පැත්තෙන් ගොඩක් අසරණයි. මම හිතනවා පුතා මම මේ කියලා දුන්නු දේවල් වලින් ඔයාට මේ නවකතාවේ මොනවා හරි දෙයක් අවබෝධ වෙන්නේ නැති කියලා. මෙච්චර කාලයක් මේ නවකතාව අතහැරලා තිබ්බුවුන්ට හිතන ඇති අනේ මම මේ ප්‍රශ්නේ ලියුවා නම් හොඳයි කියලා. හොඳයි කියලා හිතන ඇති. ලියන්න ඔයා. මං කියන්නේ ලියන්න කියලා. ඊට පස්සේ විභාගයට යන අයට හිතන ඇති අනේ කොයිතරම් වැදගත් මේ කරපු දේවල් මේද කරන දේවල් කියලා. මම ඒ ළමයිට කියන්න පුතා මොනවත් නෙවෙයි. ඔයාලට මගේ සිංහල දැනනවා නම් දැන් 23 22 ළමයින් සමහරට මේවා මහා ලොකුට උතර දැනෙන්නේ නැති වෙයි. මොකද උන් රැල්ලත් එක්ක යන්නේ කියන්නේ කවුරු හරි කිව්වොත් මෙහෙමයි මේ පන්තිට යන අර කරන්නේ එහෙම එපා. එහෙම තීරණ ගන්න එපා යාලා. දැන් 21 ළමයිට ඒක තේරෙනවනේ. මෙන්න මෙහෙමයි කියලා. ඔයාලට දැනෙනවා නම් මගේ සිංහල මම සිංහල උගන්වන විදිය හොඳයි නම් ළමයෙක්ට ගොඩ යන්න පුළුවන් කියලා හිතෙනවා නම් මම උඹලගෙන් ඉන්න එක ඉල්ලීමක් තමයි පුතේ මම කැමති නැහැ ඒකේ කලින් උදව් ඉල්ලන්න මට මම ළමයි එක්ක යන්නේ මේ ගමන ඒ හින්දා ඔබට පුළුවන් නම් ඔය 23 22 පන්තියට ළමයෙක් ගොඩ යයි කියලා හිතනවා නම් ළමයි සම්බන්ධ කරගන්න. ඒක මම වාගේ ඉල්ලන ඉල්ලීම. ඒක තමයි ඔබට කරන්න ඕන උදව්ව. ඊට පස්සේ මම ඔයාලට දැන් කියනවා මම මේ කරපු පාඩමෙන් ඔයාට බැද්දේගම නවකතාවේ චරිත නිරූපණයක් ගැන අහුවොත් ඊට පස්සේ මේ අධිරාජ්‍යවාදයෙන් මොන හරි ප්‍රශ්නයක් අහුවොත් භාෂාවෙන් මොන හරි ප්‍රශ්නයක් අහුවොත් මේ පාඩමෙන් මේ සමාජ දර්ශනයක් ගැන ප්‍රශ්නයක් අහුවොත් මේ මිනිස් ජීවිත විවරණය කරලා තියෙන විදිහ අහුවොත් ඔයාට උත්තරයක් ගොනු කරගන්න පුළුවන් අද මම කරපු දේවල් වලින් මම කියලා දුන්නු දේවල් වලින්